අයිබෝවන් සුබ දවසක් සුබෝදෑසනක් බොහෝම ආදරයෙන් වෙනදා මෙන්ම අද දවසේදීත් පියෝ ටීවී අංක 94න් ජයමග රූපවාහිනියත් එක්ක ඔබව එකතු කරගෙන ඇවිත් තිබෙනවා. ඉතින් අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජයමග රූපවාහිනී නාලිකාව හැමදාමත් ජය මාවතක් කරා රැගෙන යන්නේ ජයමග රූපවාහිනියයි. හැමදාමත් වගේ උදෑසන කොහොමද ඔබ ගෙවන්නේ? බොහොම නිරෝගීමත්ව ඒ විතරක් නෙවෙයි ජීවිතයේ තියෙන ප්‍රශ්න සියල්ලම මතකට හෝ පාසකට දාලා අර්ථාන්විතව මේ කතා බහයේදී ඔබ එකතු වෙලා ඉන්නවා කියන එක අපි දන්නවා. ඉතින් ඒ නිසා තමයි නිරන්තරයෙන්ම නිවසේ රැඳී ඉන්න ගෘහණිය ඔබට දියණිය ඒ විතරක් නෙමෙයි ආදරණීය ස්වාමි පුරුෂයා මේ දවස්වල ඉන්නවනම් මේ හැමෝටම අහන්න පුළුවන් වැදගත් වෙන කතිකාවතක් යාවත් කාලීනව අපි කතා බහ කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දිගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා බොහොම ආදරෙන් සෙනෙහසින් මතක් කරනකොට ඔබ දන්න සමුදා දවස් අපි වෙන් කරගන්නේ ආයුර්වේද ප්‍රතිකාර ඔබේ ජීවිතයට කියන මාතෘකාව යටතේ නැත්නම් මේ විශේෂාංග යටතේ අපි කතා බහ කරන්නේ. ගිය සතියේදී ඔබට මතක නම් අපි මේ වැඩසටහනේ ආයුර්වේද වෙදකම නැත්නම් හෙළ වෙදකමේ මුල් ආරම්භය ගැන විකාශනය ගැන කතා බහ කරා. එතෙන් සිට අද දවසේදී ඒ සාරාංශයමත් උපුටාගෙන අද දවසේදී තවත් දිගුවක් විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි සූදානම්. වෙනදා මෙන්ම ගිය සතියේදීත් ඔබ සමගින් මේ වැදගත් කතා බහට විද්වත් කතා බහට එකතු වුණ වෛද්‍යවරුන් දෙපළම මේ සතියේදීත් අපි ආරාධනා කරා අපි සමගින් එකතු වෙන්න කියලා. මොකද බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර ඉහළ නිසාවෙන් අපි කැමති නිරන්තරයෙන්ම හොඳම දේවල් ඔබට ලබා දෙන්න. අවසරයි පිළිගන්න මිතුමන් දෙපළම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී ගෞරව උපාධිධාරී වෛද්‍ය හරේෂ් අරවින්ද පෙරේරා අපේ වෛද්‍යතුමා අද දවසේදීත් අපිත් සමගින් එකතු වෙලා ඉන්නවා. අයිබෝන් වෛද්‍යතුමනි. ඒ වගේම ඉන් එහාට අපි කතා බහ කරන්න සූදානම් අනිත් වෛද්‍යතුමාවත් හඳුන්වා දෙන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී ගෞරව උපාධිධාරී වෛද්‍ය චමල් තේනූර වෛද්‍යතුමාත් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන්. බොහොම ගෞරවයෙන් යුක්තව මේ වෛද්‍යවරු දෙපළම පිළිගන්න ගමන් අපි සූදානම් අද දවසේදී මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන තවදුරටත් කතා බහ කරන්න ගිය සතියේ සිට දිගුවක් විදිහට අද දවසේදී සාමාන්‍ය අපි කතා බහ කරනවානේ නිරෝගීකම ගැන කතා බහ කරනවා සෞඛ්‍ය ගැන කතා බහ කරනවා නිරන්තරයෙන්ම සෞඛ්‍ය කියන වචනය ගැන අපි වෛද්‍යතුමනි පුංචි කාලේ ඉඳන් පොතපතේ ඉඳන් අපිට මේ සෞඛ්‍ය කියන එක අධ්‍යයනය කරනවානේ පොතපතින් කතා කරනවා දෙමව්පියන් කියලා දෙනවා හැබැයි ඇත්තටම අපි හරියට සෞඛ්‍ය ගැන දන්නේ නැහැ මම කැමති වෛද්‍යතුමාගෙන් ආරම්භ කරන්න මොකද්ද මේ පුත්කල සෞඛ්‍ය කියලා කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මුලින්ම කැමති මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එක දීලා තියෙන නිර්වචන මොකක්ද කියලා බලන්න. මේක සඳහන් වෙනවා health is a state of complete physical, mental and social well-being and not merely the absence of disease or infirmity. ඒ කියන්නේ මේක 1948 ඉදිරිපත් කරන නිර්වචනය මේ වෙනකන් ඒකට අලුත් නිර්වචන එකතු වෙලා නැහැ. ඒකට මේකෙන් කායික මානසික සහ සමාජීය නිරෝගීභාවය පවත්වා ගැනීම තමයි සෞඛ්‍යය කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ අපේ ළමයි ඉතින් උසස් පෙළට සාමාන්‍ය පෙළ සෞඛ්‍ය හදාරනවා උසස් පෙළ දාරනවා හැම තැනදීම අහන ප්‍රධාන ප්‍රශ්නය තමයි what is health සෞඛ්‍ය යන කුමක්ද? ඉතින් කටපාඩමින් මේක ලියනවා. නමුත් අපි ඇත්තටම හවොත් එම කටපාඩම් දැනුමක් තේනවා කෙනෙක් හවොත් එම ඇත්තටම සෞඛ්‍ය වෙන්නේ මොකක්ද කියන්නේ මොකද්ද කියලා ගොඩක් වෙනට අවබෝධයක් නැහැ. එතකොට තවත් කට්ටියක් හිතන් ඉන්නවම සෞඛ්‍ය කියලා කියන්නේ මේ ලෙඩට බෙහෙත් ගන්න කියලා. අපි ඒසතෝ ගැන කතා කරා. ඔව්. ලෙඩට බෙහෙත් කිරීම නෙමෙයි සෞඛ්‍ය කියලා කියන්නේ. අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේකට ඊටාම විශිෂ්ට නිර්වචනයක් දෙනවා. එතකොට ආයුර්වේදයේ තුළ තමයි සෞඛ්‍ය ඊටාම විශිෂ්ට ලෙස විස්තර කරන්නේ. ඉතින් එනකොට මේ ආයුර්වේදයේ හෙළ වෙදකම දේශීය චිකිත්සාව මේ කාරණාව තුළ සෞඛ්‍ය දවලට දෙන නිර්වචනය මම හිතන්නේ වෙන කිසිම වෛද්‍ය විද්‍යාවක තියෙනවා කියලා. ඇත්තටම මේ පාරම්පරික වෛද්‍ය විද්‍යාවන් තියෙන ලංකාවේ පමණක් නෙමෙයි. අපේ ලංකාවේ නව වෙදකම තියෙනවා. කියන්නේ අලුතෙන් අපි බටහිර වෙදකම කියලා කියන්නේ. ඊළඟට මේ අපි සිංහල වෙදකම කියලා තියෙනවා. ඒ හැම බොහෝ රටවල ඒ රටටම අනන්‍ය වෙච්ච වෛද්‍ය ක්‍රම තියෙනවා. චීනයේ තියෙනවා Chinese traditional medicine කියලා. ඒ වගේම ජපානයේ, මැලේසියාව. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භය වගේ ලෙසකන ග්‍රීසි වගේ රටවල පවා ඒ රටවල් වලට ආවේනික වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. කොරියාව තියෙනවා. එතකොට මේ සියලු වෛද්‍යකම බැලුවොත් එහෙම මේ තරම් විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් තියෙනවද කියලා සැකයක් තියෙනවා. ඉතින් ඒ නිසා හෙළයන් හෙටට අපිට පුදුමාකාර අභිමානයක් තියෙනවා ලෝකේ විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් අපේ සතුව තියෙනවා. එතකොට අංක එක තමයි මම ගිය සතියේ මතක් කළ ආයුර්වේදයේ ප්‍රයෝජන දෙකක් කතා කරනවා. ප්‍රයෝජනං චාස ස්වස්ථ රක්ෂණ ආතුරස්ස විකාර ප්‍රසමනංච. ස්වස්ථ රක්ෂණ. ස්වස්ථ කියලා කියන්නේ ස්වස්ථ පුද්ගලයා නිරෝගී හෙල්දි පර්සන්.
එතකොට මේ නීරෝගී පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ නීරෝගී පුද්ගලයාව ඒ ලෙසින්ම නීරෝගීව පවත්වාගෙන යාම තමයි ප්‍රධාන සහ මුඛ්‍ය පරමාර්ථය ආයුර්වේදයේ සහ මේ හෙළවෙදකමේ. දෙවෙනි කාරණය තමයි යමෙක් රෝගී වුණොත් ඒ රෝගයාට ප්‍රතිකාර කළ රෝගීව විරුවන් කිරීම. මෙන්න මේ කාරණා දෙක තියෙනවා. නමුත් ප්‍රධානම දේ තමයි අංක 1 සහ වැදගත්ම කාරණේ නීරෝගී බව පවත්වාගෙන යාම. අද අපිට නැති වෙලාම තියෙන දෙකන්නේ. අද බොහෝ දෙනෙක් රෝගී. බොහෝ දෙනෙක් අපිට හම්බෙන රෝගී තත්ත්වේ. ඇත්තටම හරීම අඩුවෙන් ලඩක් නැහැ කියන කෙනෙක්. මොකාකාර අද අපි ඉස්සර කාලේ අපිට හම්බෙනවා අපිට ආච්චිලා සීලා කියනවා මම ජීවිතේට බෙහෙත් පෙත්තක් බීලා නැහැ. බීලා නැහැ. එහෙම කියලා කට්ටිය අපිට හම්බෙනවනේ. නමුත් වර්තමානයේ අපිට එහෙම ඉන්නවාද කියලා සැකයක් තියෙනවා. බොහෝ දෙනෙක් එහෙම නෝ. එකල එහෙම වෙන්නත් වර්තමානයේ මිලතම් රෝග වෙන්න. සමහර රෝග දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකාව වගේ දේවල් බෝ වෙන මට්ටමට ඇවිල්ලා. නැති කෙනෙක් නැති මට්ටමට ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි වයස් ભેදයකින් තොරව සමහර ලෙඩ රෝග වැළඳෙන්න පටන් ගන්නවා. පටන් ගන්න තියෙනවා. ඒ කාලේ අපේ ආච්චිලා සීයලා පිළිකාව කියන වචන අහලා තිබුණේ නැහැ. අද වර්තමානයේ පිළිකාව කියන හරිය සුලභ දෙයක්. මම කිව්වා 2011 වසරේ අලුතෙන්ම newly identified cancer රෝගීන් සංඛ්‍යාව 11000ක් වෙනකොට පසුගිය වසරවල newly identified අලුතෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 23000ක් බවට පත් වෙනවා. මේවට හේතු හොයාගෙන යනවා. හේතු හොයාගෙන යනකොට මොනවද මේකට හේතු හොයාගෙන යනකොට ප්‍රධාන වශයෙන්ම කෘත්‍රිම ආහාර පාන සහ අපගේ විහරණවල වැරද්ද කියලා හොයාගෙන තියෙනවා. එතකොට අපි ඉදිරියේ සාකච්ඡා කරමු මොනවද මේ අපිට මේ වැරදිච්ච තැන් ටික කියලා අපි සාකච්ඡා කරමු. එතකොට මම පළමුවෙන් කියන්න කැමතියි මේ සෞඛ්‍ය කියලා කිව්වට මේ සෞඛ්‍ය කියලා කියන්නේ ලොකෝ නිර්වචනයක්. ලොකෝ ගැඹුරු පරාසයක් තුළ හිතන එකක්. එතකොට අපේ ආයුර්වේද වෙදකම තුළ අපි විශේෂයෙන්ම විස්තර කරන්නේ යමෙක් නීරෝගීව සිටිනවා නම් එයාගේ නීරෝගීකම පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ වගේම අපි කොහොමද එයා රෝගී නම් එයාගේ රෝගී බව නැති කරන්න කියලා තමයි සාමාන්‍ය කතා කරන්නේ. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කතා කරනවා මේ ෆිසිකල්, මෙන්ටල් ඇන්ඩ් සෝෂල් කියලා. නමුත් තවම ස්පිරිචුවල් කියන තැනට අවිල්ල නැහැ. ස්පිරිචුවල් කියන වචන තාම මෙතනට අවිල්ල නැහැ. ආධ්‍යාත්මික කියන එක අපේ තිබිච්ච දේ තිබුණා. අපි කෙනෙක් හම්බුනොත් ආයිබෝවන් කොහොමද සැපසනීප කතා කළේ? මුලින්ම ආයිබෝවන්. ඔබගේ ආයුෂ වැඩි වේවා කියලා ආශිර්වාද කරලා මෛත්‍රිය වපුරවල තමයි කතාව ගත්තේ. ඒකට අපි හැමෝගෙම අපේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාවාදී මානසික භාව තිබුණේ නැහැ. අපි කෙනෙක් හම්බුනාට පස්සේ එයාට මුලින්ම ආයිබෝවන්. මෙතන තියෙන කරුණාව, මෛත්‍රිය, මෙත්සිත ස්පිරිචුවල් අප්‍රෝච් එක තිබුණේ අපේ. වෙන කිසිම තැනක තිබුණේ නැහැ. අද එතකොට මේ කොරෝනා වසංගතයත් එක්ක ඔබට පේනදී ලෝකයේ බලවත්වරු පවා ආයිබෝවන් කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ලෝකෙම හැරුණා. නැවත මේ එන්නේ අපේ තැනට තමයි එන්නේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් සිහිපත් කරන්න කැමතියි ලෝකෙටම තවම ලෝක සෞඛ්‍ය සංවිධානයත් තමන්ගේ නිර්වචනය තුළ ස්පිරිචුවල් කියන වචන අඩංගු කරලා නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික දියුණුව කියන එක අපි තිබුණා. මොකද හේතුව අපි මේ ධර්මයත් එක්ක පෝෂණය වෙච්ච ජාතියක්. ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතියක්. ඒතකොට අපිට පන්නරේ ලැබුණේ ඒක. ඒ නිසා මම ගිය සතියේ වැඩසටහන මතක් කළා. අපේ මේ වෙදකම ඉන්දියාවේ වෙදකම, ලංකාවේ දේශ චිකිත්සාව මත හෙළ වෙදකම සහ බුද්ධඝමත් එක්ක සම්මිශ්‍රණයක් තමයි අපේ ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ දේ තුල අපිට ස්පිරිචුවල් කියන කොටස අපිට ලැබුණා. ආධ්‍යාත්මික කියන එක අපිට ලැබුණා. ඉතින් මේත් එක්ක පෝෂණය වෙච්ච සුවිශේෂී වෛද්‍ය ක්‍රමයක් තමයි වර්තමානයේ අපි පරිහරණය කරන්නේ. ඉතින් ඒකෙන් අපි අත්දැකීමෙනුත් දන්නවා බොහෝ දෙනෙකුට අපිට සුවය ලබා දෙන හැකියාවක් ලැබිලා තියෙනවා. මේක වෛද්‍ය විද්‍යාව නිරෝගීව සිටිනවා වගේම රෝග වලින් තොර වෙනවා වගේම ඊටාම මානසික සුවතාවය ඇති කරන දෙකක්. ලෝකයේ දැන් බොහෝ දෙනෙක් පීඩා විඳින එකක් තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. එතකොට ළඟදී පරීක්ෂණකින් හොයා ගන්නවා පිළිකාවට ප්‍රධානම හේතුව ස්ට්‍රෙස් එක කියලා. මානසික ආතතිය කියලා. එතකොට බොහෝ විදේශිකයන් අපිට කතා කරලා අහන එකක් තමයි අපෙන් අහන උපදෙස් ලබා ගන්න ඕනේ. උපදෙස් ලබා ගන්න එකේ 90%ක්ම ප්‍රතිකාර ලබා ගන්න සහ උපදෙස් ලබා ගන්න මානසික ආතතිය මත ස්ට්‍රෙස් එක. ඒ මත ඇන්සයිටි, ડિප්‍රෙෂන් ඕව සම්බන්ධ තමයි අහන්නේ. මේවට බෙහෙත් තියනවද ප්‍රතිකාර තියනවද අඩු කරගන්න කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ කාරණා ගොඩාක් අපිට දැන් මොතලා තියෙනවා. එතකොට ඒ අයට නැති අපිට දෙයක් තියෙනවා. අපේ කාටවත් ස්ට්‍රෙස් එක මානසික ආතතිය කියලා තිබුණේ නැහැ. අපි ඇත්තටම ස්ට්‍රෙස් එක කියලා කියනකොට කෙනෙක් අපි සිංහෙක් හරි කොටියෙක් හරි සතෙක් දැක්කොත් එහෙම අපේ එක පාට ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා. ඒ ශ්‍රාවය වෙන්නේ එක්ක උත් එක සටන් කරන්න නැත්නම් පරල යන්න. නමුත් දැන් ව්‍යාපාරික ප්‍රශ්න නිසා හෝ රැකියා ගැටලු නිසා හෝ ගෙදර ප්‍රශ්න නිසා හෝ කොමන නිසා දවස පුරාම මනුස්සයෙක් තුළ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙලා. දවස පුරාම ස්ට්‍රෙස් එකේ මානසික ආතතියෙන් ඉන්නේ. මේ නිසා බෝ නොවන රෝග බොහෝමයක් හදාගෙන
නැවත බෙහෙත් ගිලිමින් අපේ ජාතිම ලෙඩ වෙලා තියෙනවා. ඒ නිසා ජාතිම ලෙඩ වෙන්න හේතු වුණා. ඒ නිසා නැවත අලුත් ප්‍රතිපත්තියකින් අපි මේ වෙදකම මතු කරලා සිහල වෙදකම තුළින් අපි නිරෝගීමත් ජාතිය බිහි කරන්න කොහොමද කියලා සාකච්ඡා කරමු. දැන් සෞඛ්‍ය ගැන කතා බහ කරනකොට කොයිතරම්නම් පුළුල්ව මේකට නිර්වචනයක් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති. හැබැයි අද දවසේදී මේ සෞඛ්‍ය ගැන කතා කරපු වෛද්‍යතුමනි මං හිතන්නේ එකපාරින් නිර්වචනයක් දෙන්න පුළුවන් වෙයි කියලා. හැම දෙයක් ගැනම කතා කරන්න සිද්ධ වෙලා කායිකව මානසිකව ඒ වගේම ආධ්‍යාත්මිකව ඔබ සුවයෙන් නම් ඔබේ සෞඛ්‍ය ගැන තවදුරටත් හිතන්න. අද දවසේදී ඔබේ සෞඛ්‍ය ගැන තවදුරටත් අපි කතා බහ කරන්න සූදානම්. මං කැමති අපේ වෛද්‍යතුමා තෙනුවර වෛද්‍යතුමා සමගිනුත් කතා බහ කරන්න. ඒ තමයි මේ සෞඛ්‍ය පිළිබඳව සාමාන්‍ය ඇතිනේ ආයුර්වේද සෞඛ්‍ය පිළිබඳව ආයුර්වේද විද්‍යාව තුළින් යම්කිසි විදිහක නිර්වචනයක් ලබා දීලා ඇතිනේ. දැන් මිතුමා සෞඛ්‍ය ගැන කතා බහ කරා වගේම කොහොමද ආයුර්වේද පැත්තෙන් සෞඛ්‍ය හඳුන්වා දෙන්නේ? ඔව් මහර්ගායක ඇත්තරම ඉතා වටිනා ප්‍රශ්නයක් මම හිතන්නේ. මොකද දැන් හරේෂ කිව්වා වගේ මේ මොනවද මේ අපි අද සාමාන්‍යයෙන් දන්න සෞඛ්‍ය කියන්නේ මොකද්ද? ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල හෙළවෙදකම තුල මේ සෞඛ්‍ය පිළිබඳ අර්ථ දැක්වීම විස්තර කිරීම තිබෙනවාද කියන කාරණාව. ඔව්. පිළිතුර ඔව් සරලවම කිව්වොත්. එතකොට සෞඛ්‍ය කියන්නේ මොකද්ද? මේ වචනය කියන්නේ මේ සෞඛ්‍ය කියන්නේ මේ සංස්කෘත භාෂාවෙන් සිංහල භාෂාවට පැමිණි වචනයක්. මේකේ තේරුම තමයි සුඛය. එහෙම නැත්නම් සැපය. දුකටපත් නොවී සිටීම. එතකොට යමෙක් දුකටපත් වෙන්නේ දැන් අද වන විට දුකටපත් වෙන කාරණා වෙනස් වී තිබෙනවා. ආර්ථික කාරණා සලකනකොට. නමුත් මේ ඒ කාලේ යම් කෙනෙක් දුකටපත් වෙන්නේ රෝගයක් ඇතිවීම නිසා. එහෙනම් දුකටපත් වෙන්නේ රෝගයක් ඇති වෙන නිසා නම් රෝගයක් නැති කිරීමම සෞඛ්‍ය විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් ඒ සාමාන්‍ය නිර්වචනයක්නේ. නමුත් ඉන් එහාට ගිය ශාස්ත්‍රීය මට්ටමේ නිර්වචන අපිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල අපිට හමු වෙනවා. එතකොට අපේ මූලික විමර්ශන ග්‍රන්ථයක් තමයි මහර්ගා සුශ්‍රුත සංහිතාව කියන්නේ. ඒතර මේ සුශ්‍රුත සංහිතාවේ සූත්‍ර ස්ථානයේ මෙන්න මෙහෙම සංස්කෘත ශ්ලෝක පාඨයක් තිබෙනවා. සමදෝෂ සමාග්නිශ්ච සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්මේන්ද්‍රිය මනක් ස්වස්ත මිත්‍යබිදීයතේ. සමදෝෂ සමාග්නිශ්ච සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්මේන්ද්‍රිය මනක් ස්වස්ත මිත්‍යබිදීයතේ. එතකොට ප්‍රධාන කරුණු පහකට යටත්ව මේ සෞඛ්‍ය කියන එක නිර්වචනය කරලා තියෙනවා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල. පළමු වෙන්න තමයි සමදෝෂ. දෝෂයන් තුනක් පිළිබඳව ආයුර්වේදය තුල විස්තර කරනවා. එතකොට මේ දෝෂයන් ත්‍රිදෝෂය කියන එක. මේ ත්‍රිදෝෂයන්ගේ සම මට්ටම. ඊට පස්සේ අග්නියේ සම මට්ටම. අපේ ශරීරය තුල පවතින මේ ජෛව රසායනික පද්ධතියේ සම මට්ටම. තුන්වෙනි කාරණාව තමයි ධාතුන්ගේ සම මට්ටම. ඒ කියන්නේ අපේ ශරීරයේ ව්‍යුහාත්මකව නිර්මාණය වෙලා තිබෙන පදාර්ථවල තියෙන විධිමත්භාවය, ක්‍රමවත්භාවය, එහි තිබෙන සම මට්ටම. එතකොට හතරවෙනි කාරණාව සම මල. මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල නිපදවෙන ඒ අපි කියමුකෝ ඒ බහිස්රාවීය ඵල කියලා. මෙන්න මේ බහිස්රාවීය ද්‍රව්‍යයන්ගේ මේ මල කොටස් වල ඒ නිෂ්පාදනයේ තියෙන විධිමත්භාවය ඒවා ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලීන් වල තිබෙන ඒ සම මට්ටමේ පවතිනවා නම් ඒ නිරෝගී බවට බලපානවා. අවසාන කාරණාව ඉතා වැදගත්ම කාරණාවක්. ඒ තමයි අවසාන කාරණාවේදී කියන්නේ ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රිය මනක්. ප්‍රසන්න වෙච්ච ආත්මයක්, ප්‍රසන්න වූ ඉන්ද්‍රියයන් සහ ප්‍රසන්න වූ මනසක්. එතකොට ආත්මය පිළිබඳවත් මේක කියනවා. ඒ කියන්නේ මේ අධ්‍යාත්මය, ස්පිරිචුවල් හෙල්ත් එක. ඊට අමතරව ඉන්ද්‍රිය. මෙතන මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ අපගේ පවතින ව්‍යුහාත්මක ඉන්ද්‍රිය සහ ඒ වගේම තමයි අපේ පවතින එහෙම නැත්නම් මේ මනසත් එක්ක පවතින ඒ යම් යම් කාර්යයන් ඉටු කරනු ලබන ඉන්ද්‍රිය. ඒ කියන්නේ ආයුර්වේදයේ තුල කතා කරන මේ ඕගන් කියන සංකල්පය අපි අද කතා කරන විද්‍යාවේ කතා කරන ඕගන් කියන සංකල්පයට වඩා වෙනස් මාර්ග. අපි ඉදිරි දවසක මේවා තියෙන වෙනස්කම් ඉදිරියට කතා කරමු. එතකොට ප්‍රසන්න වූ ආත්මය, ඉන්ද්‍රිය සහ විශේෂයෙන්ම මේ හරේෂ කලිනුත් මතක් කරා වගේ මේ මානසික සෞඛ්‍ය පිළිබඳවත් ආයුර්වේදයේ තුල විශාල වශයෙන් කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා පහම සම මට්ටමේ හෝ ප්‍රසන්න මට්ටමේ. ඒ කියන්නේ මේ අයිඩියල් ස්ටේට් එක, ඉක්වල් ස්ටේට් එක, බැලන්ස් ස්ටේට් එක. මෙන්න මේ සමතුලිත මට්ටම, ප්‍රසන්න වූ මට්ටමේ පවතින යම් අයෙක් වෙනවද ඔහුට නිරෝගී පුද්ගලයා. ආයුර්වේදය තුල මේ නිරෝගී කියන වචනයට වඩා පාවිච්චි කරන්නේ ස්වස්ථ පුද්ගලයා කියන වචනේ. ස්වස්ථතාවය, සෞඛ්‍යමත් පුද්ගලයා, නිරෝගීමත් පුද්ගලයා කියන්නේ මෙන්න මේ කියන කාරණා සාක්ෂාත් කරගත්ත පුද්ගලයාට තමයි. හරි, බොහොම පැහැදිලි. ඉතින් මේ
ආයුර්වේද විද්‍යාව තුළදී සෞඛ්‍ය මේ විදිහට හඳුන්වා දෙනකොට දැන් ආයුර්වේද විද්‍යාව තුළ අපිට නිරන්තරයෙන්ම අහන්න හම්බෙන වචන ටිකක් තමයි මේ වාපිත්සෙම් කියලා කියන්නේ. නිරන්තරයෙන්ම අපිට ඇහෙනවා සහ වෛද්‍යවරුත් අපි වැඩසටහනේ මුල් අධීරයේදීත් අපිට මේ දේවල් සඳහන් කරා. මොනවද මේ කියන දේවල්? ඔව් මාර්ග හොඳ ප්‍රශ්නයක්. මේ මොකද බොහෝ දෙලාට අපි පාවිච්චි කරන වාපිත්සෙම් කියන වචන. ඉතින් එතකොට මේ අපේ සිංහල වෙදකමේදී වාපිත්සෙම් කිපිලා තුන් දොස් කියලා විස්තර කරන මේ වාපිත්සෙම් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළදී වාත පිත්ත කප කියලා විස්තර කරනවා. මේක නිකන් ගෙදරක් දරාගෙන ඉන්න තියෙනවනේ අත්තිවාරම වගේ. මේ ශරීරයේ දරන්නේ මේ වාපිත්සෙම් කියන තුනේ. එතකොට අපි මේවට කියනවා මේ ෆිසිකොලොජිකල් ෆැක්ටර්ස් කියලා. එතකොට බොඩීලි ප්‍රොසෙස් මේ සම්පූර්ණයෙන්ම ශරීරයේ ක්‍රියාකාරීත්වය අතර අරගෙන වැඩ කරන්නේ වාපිත්සෙම්. ඒ අතරින් වාතය ප්‍රධානයි. එතකොට ගහක මුලක් ගහ හටගන්නත් ගහ පවත්වාගෙන යනත් ගහ විනාශ වෙනත් හේතු වෙනවනේ. එන්නේ ඒ වගේ මේ ශරීරයේ වාපිත්සෙම් කියන තුනෙන් තමයි මේ ශරීරය පවත්වාගෙන යන්න හේතු වෙන්නේ. ඊළඟට තියෙනවා ධාතු කියලා. වාපිත්සෙම් කියලා විස්තර කළා. ඊළඟට ධාතු මේ ડોක්ටර් තේනෝර විස්තර කළා සමදෝෂ සමාක්නිච්ච සමධාතු මල ක්‍රියා කියලා. ඒකට ධාතු කියන තැනදී අපි විස්තර කරනවා ධාතු හතක් ගැන ආයුර්වේද විස්තර කරනවා. රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියලා. මෙන්න මේ ආකාර හතක් විස්තර කරනවා. එතන රස කියලා කියන්නේ විශේෂයෙන් අපිට බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක සලකනකොට මේ ප්ලාස්මා කියන කොටස, රුධිර ප්ලාස්මාව කියන කොටස තමයි විස්තර කරන්නේ. රක්ත කියලා කියන්නේ මේ රතු රුධිර සෛල විස්තර කරන්න පුළුවන්. විශේෂයෙන්ම මහර්ග විස්තර කරන්න ඕන එකක් තමයි අපිට කවදාවත් බටහිර වෛද්‍ය ආයුර්වේදය කියලා කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන රෝග වලට නම් දෙන එකක් නෙමෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ නමක් දුන්න පමණින් අපි නමක් දිය යුතු නැත. මොකද ඍෂිවරු මේක කියලා තියෙන්නේ මම අර ගිය සතියේ විස්තර කළා රෝගී වෙනකොට ඍෂිවරු එකතු වෙලා සාකච්ඡා කරලා අපි කෙරෙහි අනුකම්පා ලබා දුන්න ශාස්ත්‍රයක්. එතකොට වෛද්‍ය ක්‍රමවල රෝගෙට නමක් තියෙනවා. ඒ රෝගයකට නමක් දුන්න පමණින් සාර්ථකයිද? දැන් ඔබට මොකක් හරි රෝග ලක්ෂණ තියෙනවා. ඔබ වෛද්‍යවරයා ගාවට කියලා කියනවා මට මේ රෝග ලක්ෂණ තියෙනවා කියලා. වෛද්‍යවරයා කියනවා ඔබට හැදලා තියෙන්නේ මෙන්න මේකට නමක් දෙනවා. එතකොට ඔබට සතුටක් ඇති වෙනවද? අනේ මම රෝගේ නමක් දුන්නා කියලා. ඒකට ලෙඩක් හැදුනට පස්සේ ලෙඩට නමක් දෙන එක නෙමෙයි වෙදකම කියලා කියන්නේ. නමක් නැතුව හරි කමල ලෙඩ හොඳ කරන්න ඕන එච්චරයිනේ. ඒකයි වෙන්නට ඕන. එතෙන්ද වර්තමාන අපෙන් ගොඩක් කැට්ටේ හප එකක් තමයි මේ කොරෝනා ගැන ආයුර්වේද තියෙනවද කියලා. වෛරස් ගැන තියෙනවද කියලා. ඒතර වෛරස් කියන වචනේ නැහැ. කොරෝනා කියන වචනේ නැහැ. බැක්ටීරියා කියන වචනේ නැහැ. ස්ථූල ක්‍රිමි, සූක්ෂම ක්‍රිමි කියලා මේ සූක්ෂම ක්‍රිමි, අදුෂ්‍ය ක්‍රිමි ගැන විස්තර කරලා තියෙනවා. චිකිත්සාවත් කියලා තියෙනවා. මේ නම නැති එක විතරයි තියෙන්නේ. නමුත් මේක වසර 5000ක් තියෙන එකක්. අර ડોක්ටර් තේනෝර විස්තර කරපු සමදෝෂ සමාග්නිච්ච සමධාතු මලක්‍රියා ප්‍රසන්න ආත්මේන්ද්‍රිය මන සොස්තිත්ත බෙදීයතේ. මේක මේ 1900 ගණන් වල කියප එකක් නෙමෙයි. වසර 5000කට කලින් ඍෂිවරු කියප එකක් මේ තියෙන්නේ. මේ ප්‍රකාශය. එතන විස්තර කරන්නේ ඊටාම විශිෂ්ටම නිර්වචනය. මම පෞද්ගලික විශ්වාස කරන ලෝකයේ තියෙන ඊටාම විශිෂ්ටම සෞඛ්‍යමත් පුද්ගලයා පිළිබඳව හෙල්දි පර්සන් නිර්වචනය තමයි ඒක කියලා. ඒතර මට මෙතන කියන්න අවශ්‍යකම තිබුණේ අපිට සංසන්දනය කිරීමක් කරන්නට පුළුවන්. මේක වෙන්නද කියලා. දැන් අපි ගත්තොත් එහෙම අපි ඉදිරියේ සාකච්ඡා ලෙඩ රෝග ගැන ඔස්ටියෝආතරයිටිස් කියලා වර්තමානයේ තියෙනවනේ. ආතරයිටිස් සමාරෝග කියලා. දැන් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් ආතරයිටිස් ආයුර්වේද කියලා තියෙන මොකද්ද? මේ ආතරයිටිස් වලට ආයුර්වේදේ නම් දෙන්න අවශ්‍ය නැහැ. මේ බටහිර වෛද්‍ය විද්‍යාව කියන ලෙඩ වලට අපි විසින් නම් දෙන එක නෙමෙයි කරන්නට ඕනේ. නමුත් අපිට ඒක මේකේ මේ ඔස්ටියෝආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ අපේ වෙදකම තුළ විස්තර කරන සන්ධිගත වාතයේ තුළ තියෙන ලක්ෂණ වලට සමානුපාතිකයි. අපි කියන කෝරිලේට් කරන්න පුළුවන්. කෝරිලේට් එකක් අපි කරන ඒකෙන් කියන්නේ සන්ධිගත වාතය anu ඔස්ටියෝආතරයිටිස් කියන නෙමෙයි. ඔස්ටියෝආතරයිටිස් කියලා දැන් වර්තමානයේ තියෙන රෝගයේ රෝග ලක්ෂණ බහුතරයක් ඒ පිළිබඳ විස්තරයක් සන්ධිගත වාතය සමග සැසඳෙනවා. කෝරිලේට් කරන්න පුළුවන්. ඒ නිසා මෙතන මේ රස රක්ත කියලා කිව්වට අපි මේක තේරෙන්න ඕන නිසා සරලව කොට මෙයයි කියලා මේකෙන් අදහස් වෙන්නේ මේකමයි කියලා. උඩ රස රක්ත කියලා කියන්නේ රතු රුධිර සෛල රස රක්ත මාංශ මසල්ස් කියන ඒවා. ඒ වගේම පටක කියන ඒවා. ඒ වගේ මේදේ කියලා කියන්නේ ඒක තේරෙනවා ලිපිඩ කියන එක අපේ තියෙන ශරීරයේ තියෙන මේද කොටස්. රස රක්ත මාංශ මේද අස්ථි. අස්ථි කියලා කියන්නේ අපේ මේ ස්කෙලටන් පද්ධතිය කියන්නේ අපේ ශරීරයේ තුල තියෙන බෝන්ස් සියලුම දේවල් අයිති වෙනවා. ඊට මජ්ජා කියන්නේ බෝන් මැරෝ අපේ අස්ථි තුල තියෙන මජ්ජා කියන කොටස්. ඊටම ශුක්‍ර කියන අර්ථයෙන් ඩිම්බ සහ ශුක්‍ර කියන කොටසම වැටෙනවා. මේක තමයි සප්ත ධාතු කියලා කියන්නේ. ඊළඟ ත්‍රිමල මල කියන තැනදී ඒ වගේ මුත්‍ර ඒ වගේම පුරීෂ සහ ස්වේදේ කියන මේ තුනම විස්තර කරනවා. එතකොට මේ ආයුර්වේදයේ තුලදී අපි ප්‍රතිකාර කරන්නේ මෙන්න මේ කාරණා සලකලා බලනවා. අපිට ගෙදර ඉඳලා කෝල් එකක් දීලා
වෛද්‍යතුමනි මෙහෙමයි බඩේ අමාරුවක් තියෙනවා මෙහෙම අමාරුවක් තියෙනවා කියලා බෙහෙත් කරන්න බෑ. මොකද හේතුව අපේ වෛද්‍ය විද්‍යාව තුළ තියෙන රෝගී පරීක්ෂාව කියලා. රෝගය පරීක්ෂා කරන්නත් ඕනේ රෝගියා පරීක්ෂා කරන්නත් ඕනේ. රෝගය පරීක්ෂා කරන්න පංච නිදාන කියලා තියෙනවා. නිදාන පූර්ව රූප සම්ප්‍රාප්ති උපශය ආදී කාරණා කියලා තියෙනවා රෝගය පරීක්ෂා කරන්න. රෝගියා පරීක්ෂා කරන්න ත්‍රිවිධ පරීක්ෂා පංචවිධ පරීක්ෂා මේ ෂඩ්විධ පරීක්ෂා අෂ්ටවිධ පරීක්ෂා දසවිධ පරීක්ෂා කියලා තියෙනවා. එතකොට අපි රෝගියාවට පස්සේ රෝගයත් පරීක්ෂා කරන රෝගයවත් පරීක්ෂා කරන්නට ඕනේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් වෙද මහත්තයෙක් ගාවට ආයුර්වේද වෙදතුමෙක් ගාවට ගියාට පස්සේ නාඩි පරීක්ෂා කරලා මෙයාගේ මේ තුන් දොස මොකද වෙලා තියෙන්නේ? මම සරලව කිව්වොත් යම් කිසි කෙනෙකුගේ තුන් දොස් ඒ කියන්නේ වාපිස්සෙම් සම තත්වයේ සම දෝෂ කියලා කිව්වේ සම තත්ත්වයේ තිබුණොත් එයා නිරෝගී කෙනෙක්. දැන් කෙනෙක් අපිට ඇවිල්ලා කියන රෝග ලක්ෂණ අපි බලනවා නාඩි පරීක්ෂා කරලා බලනවා මෙයාගේ මේ වාපිස්සෙම් කියන තුනෙන් මොකක් හරි අඩු වැඩි වෙලා තියෙනවද? අඩු වැඩි වෙලා තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරන්නේ. දැන් මට කියන්නේ මේක ගෙදර ඉඳන් කරන්න පුළුවන්ද? එහෙම කළොත් ඒ ප්‍රතිකාර මේ සාර්ථක වෙනවද? එහෙම සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට අපි කරන්නේ මේක රෝග ලක්ෂණ වලට නෙමෙයි. දැන් මහර්ග මම උදාහරණයක් තේරෙන්න මහර්ග ඇවිල්ලා ඉඳගෙන කියනවා වෛද්‍යතුමනි මට මේ හිසේ කැක්කමක් තියෙනවා. මම හිසේ කැක්කන බෙහෙතක් ලියනවා. ඊට කියලා කියන මේ ධනිස් කැක්කමක් තියෙනවා. ඇඟට අමාරු ගතියක් තියෙනවා. පරණ ගතියක් තියෙනවා. පොඩි අමාරුයි. ඊළඟට පොල් මිරි කන්න බෑ. මේ හන්දිය ඔක්කොම රිදෙනවා. මේ රෝග ලක්ෂණ බෙහෙත් ලියන්න කිව්වොත් මොකද වෙන්නේ? හිසේ කැක්කමන ලිව්වා. ධනිස් සමාරුව තියෙනවා. ඇඟිලි කක්කමක් තියෙනවා. ඒ වගේ මලබද්ධතාවයක් තියෙනවා. ඒක කරලා ලියනවා. මොකද වෙන්නේ? ඊටාම දුදික මේ බෙහෙත් සීට්ටුවක් තියෙනවා. අපි දැක්කනේ මේ බොහෝ දෙනා මේ විශාල භවුරු ගණන් බෙහෙත් බොනවනද වර්තමානයේ විශාල 10 15 උදේට බෙහෙත් මේ ගුලි 10 15 ගිලිනවා. ඇයි මොකද වෙලා තියෙන්නේ? අපේ වෛද්‍ය විද්‍යාව තුළ රෝග ලක්ෂණ වලට නෙමෙයි බෙහෙත් කරන්නේ. ඒක විශේෂයි අපේ වෛද්‍ය විද්‍යාවට. රෝග ලක්ෂණ බැලුවොත් අපි මොනවා කිව්වත් මොන තරම් රෝග ලක්ෂණ කිව්වත් අපේ මේ තියෙන මේ තුනේ අම්බැලන්ස් එක. අපි ප්‍රතිකාර කරන රෝග ලක්ෂණ වලට නෙමෙයි. මේ රෝග ලක්ෂණ සමුදායම එන්න මේ ත්‍රිදෝෂය එක්ක අන්බැලන්ස්ලා තියෙනවා. වාතය වැඩි වෙලා, කප වැඩි වෙලා, වාතය අඩු වෙලා, පිත්ත වැඩි වෙලා මොකක් හරි වෙලා තියෙනවා. සප්ත ධාතු වල ගැටලුවක් වෙලා තියෙනවා. අග්නීය ගැටලුවක් වෙලා තියෙනවා. මල ශරීරයෙන් පිට වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා සියල්ල සලකා බලලා තමයි ප්‍රතිකාරයක් කරන්නේ. කසායක්, ගුලියක්, කල්කයක්, චූර්ණයක්. සමහර ප්‍රතිකාර 4යි 5යි. මෙන්න මේ පහක් තුළින් ගුලියක් කල්කයක් චූර්ණයක් ප්‍රතිකාරයක් කරන මේ රෝගේ සුව. සමහර රෝගීන් අපි අත්දැකීමෙන් දන්නවා සමහර ලෙඩ කසාය ගුලි කල්ක චූර්ණ මුකුත්ම දෙන්නේ නැහැ. රෝග ලක්ෂණ ඔක්කොම බලලා අපි යාට විරේචනය වෙන්න ප්‍රතිකාරයක් ලබා. එක ප්‍රතිකාරයක් දෙනවා බඩ සුද්ධ වෙන බෙහෙත් දෙනවා කියලා කියන්නේ සුළු බෙහෙතක් දෙනවා. ඒ රෝගෙන් රෝග සියල්ලම දුර වෙලා යනවා. එක සුළු දෙයකින් මේ සම්පූර්ණ දේම සලකලා එක බෙහෙතක් අපි දෙනවා. ඒකෙන් රෝගය සුවපත් වෙනවා. මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ එතකොට මේ වාපිස්සෙම් කියන එක තමයි අපේ හදවත. ආයුර්වේදයේ හදවත වගේ තමයි තියෙන වාපිත්ත සෙම මේ සප්ත ධාතුස්වා ත්‍රිමල කියන සංකල්පේ. ඒත් මේ සියලුම කරුණු සලකා බලලා තමයි අපි ප්‍රතිකාර කිරීම කරන්නේ. ඒත් ප්‍රතිකාර කරනකොට මේ වාත පිත්ත කප සප්ත ධාතු මේ මලවල පුදුමාකාර වැදගමක් තියෙනවා. මේවට තමයි අපි සලකලා ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඔබට තේරෙන්නේ නැති කොතරම් දුරට වැදගත්ද කියලා මේ ආයුර්වේද හදවත රෝගී අපි යම් කිසි කෙනෙකුට රෝගී කෙනෙක්ට අපි ප්‍රතිකාර කරද්දී වැදගත් බව තේරුණානේ. නිරෝගී කෙනෙක්ගේ මේ නිරෝගී කියලා කියන්නේ මෙයාගේ සප්ත ධාතු ගැටලුවක් නැහැ. ත්‍රිමල මල හොඳට පිට වෙනවා. ඒ වගේ මෙයාගේ ත්‍රිදෝෂ වාත පිස්සෙම් ගැටලුවක් නැහැ. දැන් මේක මේ විදිහට පවත්වාගෙන යන්නත් ඕනේ. එතකොට අපි මේ වාපිස්සෙම් කිපෙන්නේ නැතුව පවත්වාගෙන යාමට ප්‍රතිකාර නියම කරනවා. ඒක තමයි අපි කරන්නේ නිරෝගී කෙනාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම කියලා. ඒ නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කිරීම කියලා කියන්නේ මේ වාපිස්සෙම් කිපෙන්න දෙන්නේ නැතුව, ත්‍රිදෝෂ දූෂණය වෙන්න දෙන්නේ නැතුව, ස්රෝතස් දූෂණය වෙන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරන එක. හරි වෛද්‍යතුමනි බොහොම පැහැදිලිව ඒ කාරණාවත් ගැන කතා බහ කරනකොට මම සූදානම් වෙලා ඉන්නවා වෛද්‍ය තෙනුවර පැත්තට යොමු වන්නේ නැවත වතාවක් මේ නිරෝගී ජීවිතයකට යහපත් අග්නියක් පවත්වා ගැනීම කොයි වගේ වැදගත්කමක් දක්වනවාද? ටිකක් වචනේ හුරු පුරුදු මදි වගේ කියලා හිතනවා. මම කැමති මේ වචනේ තේරුමත් එක්කම මේ ගැන ඔබතුමා පැහැදිලි කරනවා නම්. ඔව් මහර්ග ඇතුළු මේ නරඹන සාමාන්‍ය ජනතාවට නම් අග්නිය කියන්නේ යම් මට්ටමකට නොතේරෙන වචනයක් වෙන්නට පුළුවන්. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරපු අපි වගේ වෛද්‍යවරුන්ට එනතම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අයට අග්නිය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මොකද මම එහෙම කියන්නේ ආයුර්වේදයේ තුල මේ හරේෂ මතක් කරා වගේ ත්‍රිදෝෂය කියන්නේ ආයුර්වේදයේ හදවත. එතකොට අග්නිය කියලා කියන්නේ අපිට යම් ආකාරයකින් සලකන්න පුළුවන් මේක අපේ ශරීරයේ අක්මාව වගේ කියලා.
තුර යම් කෙනෙක්ට හදවත තිබුණට වැඩක් නැහැ. ඔහුගේ අක්මාව නරක වෙලා යනවා. අක්මාව තිබුණට වැඩක් නැහැ. හදවත නරක වෙලා යනවා. එතකොට මේ සියලුම දේවල් අපි හොඳ මට්ටමකින් පවත්වාගෙන යන්නට ඕනේ. එතකොට මම මේ කාරණා කිව්වේ මේ අග්නියේ තියෙන වැදගත්කම උද්දීපනය කරන්න. ඒතර අග්නිය කියලා කියන්නේ මේ ආයුර්වේදයේ තුල කියවෙන මූලික සංකල්ප වලින් එකක්. එතකොට දැන් මේක සාමාන්‍ය අර්ථය අග්නිය කියලා අපි දන්නේ ගින්දරනේ. ගින්න. එතකොට දැන් මේකේ ශාස්ත්‍රීය අර්ථය ගත්තත් මේක මේ ගින්නක් පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් මේ දවාලනවා කියන අදහසින් තමයි මේ අග්නිය කියන සංකල්පය එන්නේ. එහෙනම් මොනවද මේ දවාලන්නේ? අපි ඒක පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. එතකොට දැන් මේක සාමාන්‍ය අර්ථයේ ගින්දරනේ. එතකොට මේ ගින්දර ආකාර 13ක් අපේ ශරීරය තුල තියෙනවා කියලා බොහෝ ආයුර්වේද සංහිතා ග්‍රන්ථවල මේ විමර්ශන පරිශීලනය කරනකොට අපිට හමු වෙනවා. යම් යම් අවස්ථාවලදී මේ අග්නි ආකාර 18ක් තියෙන බවකුත් කියවෙනවා. නමුත් අර වඩා ප්‍රායෝගිකව අපි මේ 13ක් කියන සංකල්පයේ ඉඳලා තමයි මේ ශාස්ත්‍රීය පදනම අපි නිර්මාණය කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට මේ 13 නිර්මාණය වෙලා තියෙන්නේ අපේ ශරීරයේ නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ශරීරයේ පමණක් නෙවෙයි. සමස්ත විශ්වයේම මේ තියෙන සියලුම පදාර්ථයන් නිර්මාණය වෙලා තිබෙනවා. පංචමහා භූත කියලා මහා භූත. ඒ කියන්නේ ආකාශ, වායු, තේජ, ජල සහ පෘථිවි. එතකොට මෙන්න මේ කියන කාරණා පහෙන් මේ සමස්ත විශ්වයම. එතකොට විශ්වයේ කොටසක් වන අප මේ ඕනෑම පදාර්ථයක් මිනිසා ඇතුළු මේ ඕනෑම පදාර්ථයක් මේ කියන පංචමහා භූත වලින් නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණාව මේ ආයුර්වේදයේ මූලිකම ඉතා ප්‍රාථමික සිද්ධාන්තවල විස්තර කර දී තිබෙනවා. එතකොට මෙන්න මේ කියන භූත වලින් හටගන්නා අග්නිආකාර පහක්. මේවට අපි කියනවා පංචමහා භූතාග්නි කියලා. එතකොට භූතාග්නි පහක් තියෙනවා. අපි අර කලිනුත් විස්තර කරා මේ සප්ත ධාතු පිළිබඳ. රස ධාතුවෙන් පටන් අරගෙන අවසානයේ ශුක්‍ර ධාතුවෙන් ඉවර වෙන ධාතු සමුදායක් ධාතු 7ක් පිළිබඳව සාකච්ඡා කරා. මේ ධාතු 7ට අදාළව වෙන වෙනම අග්නි ආකාර විස්තර කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් රස ධාතුවට රස ධාත්වාග්නිය, රක්ත ධාතුවට රක්ත ධාත්වාග්නිය, ශුක්‍ර ධාතුවට ශුක්‍ර ධාත්වාග්නිය. මෙන්න මේ ආකාරයට අග්නි ආකාර 7ක් විස්තර කරලා තියෙනවා. එතකොට මේවට අපි කියනවා සප්ත ධාත්වාග්නි කියලා. ඊට අමතරව අපි හැමෝම දන්න ගින්දර මොකද්ද මාර්ග? කුසගින්න, බඩගින්න. එතකොට මේ බඩගින්න පිළිබඳවත් මේ අග්නිය අවසානයේට විස්තර කරනවා. ඒ ඊටා විශාල වැඩ කොටසක් මේ අග්නිය තුලත් ඉටු කරනවා. ඒකට අපි කියනවා ජඨරාග්නිය කියලා. ජඨරය කියන්නේ කුස. ඒතර කුසෙහි පවතින ගින්න, කුසගින්න, එහෙම නැත්නම් ජඨරාග්නිය. එතකොට මේ අග්නිය කියන සංකල්පය ඇතුලේ දැන් අපි යම් විද්‍යාත්මකව මේක පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවොත් එහෙම මේ අග්නිය ඇති වෙන්නේ අර අපි කලින් කතා කරපු ත්‍රිදෝෂ වලින් පිත දෝෂය පදනම් කරගෙන. එතකොට පිත දෝෂය කියලා කියන්නේ අපේ ශරීරය තුල පවතින තාපගතික පද්ධතිය. තර්මෝඩයිනමික් සිස්ටම් එක. එතකොට මේ තාපගතික පද්ධතිය කියන්නේ මොකද්ද? තාපයක් හටගන්නා පද්ධතිය. එතකොට තාපයක් හටගන්නේ ඇයි? විද්‍යාත්මක අපි මේ සඳහන් කරොත් එහෙම අපේ ශරීරය තුල මේ සෛල මට්ටමින්, පටක මට්ටමින් විශාල වශයෙන් ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වෙනවා. එතකොට මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වෙනකොට සමහර ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට තාපය අවශ්‍ය වෙනවා. සමහර ප්‍රතික්‍රියා සිදු වෙනකොට තාපය මුදා හැරෙනවා. එතකොට තාපය වෙනස් වෙනවා. තාපය ගතික වෙනවා. එතකොට මේ තාපය ගතික වෙන්නේ දැන් මම කිව්වේ සාමාන්‍යයෙන් අපි දන්න විද්‍යාවට අනුව. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ මේ සියල්ලම මේ පිත දෝෂය කරණ කොටගෙන ඇති වෙන අග්නියේ යම් යම් වෙනස් වීම නිසා මේ සිදු වෙනවා කියන කාරණාව. එතකොට මෙන්න මේ තර්මෝඩයිනමික් සිස්ටම් එක. එහෙම නැත්නම් මේ තර්මෝඩයිනමික් සිස්ටම් එක කියලා ඇත්තරම අපි මේ කියන්නේ අපේ ශරීරය තුල පවතින පරිවෘත්තීය ක්‍රියා සමුදාය. එහෙම නැත්නම් මේ මෙටබොලිසම් එක. එතකොට මේ පරිවෘත්තීය සමුදාය කොටස් දෙකයි. එකක් තමයි සංවෘත්තීය ක්‍රියාවන්. ඒ කියන්නේ යම් යම් දේවල් සංයෝජනය වෙනවා. යම් යම් දේවල් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ මේ ආයුර්වේද අනුවම කිව්වොත් එහෙම මුලින්ම රස ධාතුව හැදිලා රස ධාතුවෙන් රක්ත ධාතුව නිර්මාණය වෙනවා. යමක් නිර්මාණය වුණා. දැන් අපි සාමාන්‍ය දන්න තේරෙන විදිහට කිව්වොත් එහෙම අපි ගන්න ආහාර වලින් ඇමයිනෝ අම්ල අපේ ශරීරයට උරාගෙන ඒ ඇමයිනෝ අම්ල උපයෝගී කරගෙන අපේ ශරීරය තුළ ප්‍රෝටීන් නිපදවනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලිය. එතකොට ශාකයන් පිළිබඳ කතා කරනකොට ශාකයක් පිළිබඳව කතා කරොත් ශාකය හිරුවෙලිය, ජලය, කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ කියන දේවල් එකතු කරගෙන ඔවුන් පිෂ්ඨය නිර්මාණය කරනවා. ග්ලූකෝස් නිර්මාණය කරනවා. නිර්මාණයක්. එතකොට සංයෝජනයක්. මේක තමයි මේ සංවෘත්තීය කියන කොටසෙන් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව අපවෘත්තීය ක්‍රියාවන්. ඒ කියන්නේ මේ වියෝජන ක්‍රියාවන්. දැන් අපි හිතුවොත් සරලව කිව්වොත් එහෙම යම් ප්‍රෝටීනයක් තිබෙනවා. ආහාරයෙන් ගන්න ප්‍රෝටීනය කියන්නේ. එතකොට ආහාරයේ ප්‍රෝටීනය අපේ ශරීරය තුළ ඇමයිනෝ අම්ල බවට බිඳ වැටෙනවා.
විශාල දෙයක් කුඩා කොටසක් බවට බිඳ වට්ටනවා. එතකොට මේ බිඳ වැටීමේ ක්‍රියාවලිය මේ අපි කියන පරිවෘත්තීයම කොටසක් මෙය අපවෘත්තීය ක්‍රියාවක්. වියෝජන ක්‍රියාව. එතකොට මෙන්න මේ ක්‍රියාවලි දෙක තුලදීම අඩු වැඩි වශයෙන් තාපය එක්කෝ එළියට යනවා එක්කෝ තාපය ඇතුළට ගන්නවා. තාපය ගතික වෙනවා. එතකොට මේ තාප ගතික ක්‍රියාවලිය තමයි මේ ගින්න කියලා අපි හඳුන්වන්නේ. ගින්න තාපය. එතකොට මේක තමයි මේ සරල අර්ථය අග්නිය කියන සංකල්පය තුල. නමුත් අග්නිය කියන සංකල්පය මේ වචන දෙක තුනකට ලඝු කරන්නට බෑ. මොකද ඒක ඉතා විශාල සංකල්පයක්. එතකොට මෙතනදී මේ ඔය විශේෂයෙන්ම ජඨරාග්නිය කියන කොටසර මම කියපු කාරණාත් එක්ක අපිට හොඳින් විස්තර කරගෙන යන්නට පුළුවන්. එතකොට තවත් අපි සරල කරොත් එහෙම අප ගන්නා ආහාරය ඒක ආහාර ජීර්ණයට ලක්වීමේ සිට එහි අඩංගු පදාර්ථයන් ශරීරයට අවශෝෂණය කර ගැනීම දක්වාම තිබෙන සමස්ත ක්‍රියාවලියම මේ අග්නිය විදියට නැත්නම් මේ අග්නි සංකල්පය තුළ විස්තර කරලා දීලා තිබෙනවා. ඒ වගේම තමයි අග්නියේ හැසිරීම මත අග්නියේ ආකාර 4ක් විස්තර කරලා තියෙනවා. පළමු වෙන්න තමයි අපි අර මුලිනුත් කතා කරා සමදෝෂ සමාග්නිශ්ච සමාග්නිය. ඒ කියන්නේ අග්නියෙහි පවතින සම මට්ටම. දෙවෙනි ආකාරය තමයි තීක්ෂ්ණාග්නිය. තුන්වෙනි කාරණාව විසමාග්නිය, හතරවෙනි කාරණාව මන්දාග්නිය. එතකොට සමාග්නිය කියන කාරණාව දැන් මම හිතන්නේ පැහැදිලි. මොකද අපි ඒක පැහැදිලි කරා. නිරෝගී පුද්ගලයෙක් නම් ඔබ නිරෝගී පුද්ගලයෙක් නම් ඔබට තියෙන්නේ සමාග්නිය. ඒ කියන්නේ මේ කියන මේ ක්‍රියාවලියම සම මට්ටමේ විධිමත් මට්ටමේ පවතිනවා. දෙවෙනි කාරණාව තමයි තීක්ෂ්ණාග්නිය. පිත්ත දෝෂයේ බලපෑම වැඩි වෙලා අග්නිය තීක්ෂ්ණ වෙලා. ඒ කියන්නේ අග්නිය වැඩි වෙලා. එතකොට තමයි ඔය අපිට ගොඩක් වෙලාවට ඔය නිතර ලොකු බඩගින්නක් තියෙනවා. සමහරු ඉන්නවා කොච්චර කෑවත් මදි කියනවා. අන්න ඔහුගේ පිත දෝෂයේ යම් කෝපවීමක් සිදු වෙලා තියෙනවා. ඒ කෝපවීම කරන කොටගෙනම ඔහුගේ ඇඟ තුල ශරීරය තුල තීක්ෂ්ණාග්නියක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒක සමාග්නිය නෙවෙයිනේ. එතකොට ඒවා අපි නිවැරදි කරන්න ඕනේ. තුන්වෙනි ආග්නිය ආකාරය තමයි විසමාග්නිය. විෂමයි. එතකොට විෂමාග්නිය ඇති වෙන්නේ වාත දෝෂයේ සිදුවන යම් බලපෑමක් නිසා. ඒ කියන්නේ එක උදේ කන්න බෑ. හැබැයි දවල්ට ගොඩාක් කන්න පුළුවන්. ආයි රැයට කන්න බෑ. ඒ කියන්නේ විටින් විට ශරීරයේ අග්නිය අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. එතකොට මේක වාත දෝෂයේ බලපෑම නිසා සිදුවන්නේ. එතකොට එයත් නිවැරදි කළ යුතුයි. හතරවෙනි අග්නිය ආකාරය ඊටාම වැදගත් මන්දාග්නිය. කප දෝෂයේ බලපෑම නිසා අග්නියට සිදුවන ක්‍රියාවලියට අපි කියනවා මන්දාග්නිය කියලා. මන්දාග්නිය කියන එක මේ සියලුම අග්නි ආකාර අතරින් විශේෂ තැනක් ගන්නවා. මොකද මන්දාග්නිය නිසා සියලුම රෝග හට ගන්නවා කියන එක ආයුර්වේදය තුළ විස්තර කරලා තියෙනවා. ඒක මෙන්න මෙහෙම ශ්ලෝක පාඨයකින් කියනවා මහර්ගා රෝගා සර්වේපි මන්දාග්නව. සියලුම රෝග මන්දාග්නිය නිසා හට ගන්නවා. එතකොට මන්දාග්නිය නිසා හටගන්නේ කොහොමද කියන එකත් ආයුර්වේදය තුළ විස්තර කරනවා. මන්දාග්නිය කරන කොටගෙන ඊළඟට නිෂ්පාදනය වන යම්කිසි පදාර්ථයක්. මේ පදාර්ථයට අපි කියනවා ආමය කියලා. ආමය කියන්නේ ආමය පිළිබඳ විස්තර කරන් යනකොට අපිට හමු වෙනවා ආමය කියන්නේ විෂක්, පොයිසන් එකක්. ඒතර විෂක් අපේ ඇඟ ඇතුළට ගියපුවම මොකද්ද වෙන්නේ? අපේ ශරීරය රෝගී වෙනවා, මරණයටපත් වෙන්නට උනත් පුළුවන්. එතකොට අග්නිය දුර්වල වුණා, අග්නිය මදභාවයටපත් වුණා, මන්දාග්නියක් ඇති වුණා. ඒ කරන කොටගෙන ආමයක් ඇති වුණා. මෙන්න මේ කියන ආමය නිසා අපේ ශරීරයේ අග්නියේ සම මට්ටම බිඳී ගිහිල්ලා අප රෝගී මට්ටමකටපත් වෙනවා. ඒතර මේක තමයි මේ සරලම කාරණාව. එතකොට දැන් මේ අග්නිය කියන එක මම කියවනේ මේ පරිවෘත්තියත් එක්ක බැඳිලා තියෙනවා කියලා මෙටබොලිසම් එකත් එක්ක. එහෙමනම් අග්නියේ දුර්වලතාවය කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? අප මේ අද කතා කරන පරිවෘත්තීය රෝග. ඒ කියන්නේ මෙටබොලික් ඩිසෝඩර්ස්. එතකොට අද අපි නව්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව අපි අවධානය යොමු කරනකොට අද වන විට පරිවෘත්තියට අදාළ රෝග 500කට වඩා ඔවුන් නම් කරලා තියෙනවා. ඔවුන් හඳුනාගෙන තිබෙනවා. එතකොට ඒකයි අර හරේෂත් අර කලින් කිව්වා වගේ රෝගයකට නමක් දීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඒක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කියන්නේ මහර්ග මෙහෙමයි. වෛද්‍යවරයා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ නැහැ කියනවා රෝගයට නමක් නොදැන සිටීම ගැන. ඔහු විසින් අවබෝධ කරගත යුත්තේ මේ රෝගයාගේ දෝෂ තත්ත්වය. මොකද දෝෂ තත්ත්වය අවබෝධ කරගත්තාම අපිට ඉන් එහාට යන ඉතුරු සංකල්ප සියල්ලම ගොඩ නගා ගන්න පුළුවන්. මම අර කිව්වනේ අග්නි ආකාර 4ක් තියෙනවා. මේ 4 කොහොමද දෝෂත් එක්ක බලපාන්නේ කියලා. එහෙනම් දෝෂ තත්ත්වය හඳුනා ගැනීම ඉතා වැදගත්. එහෙමනම් මේ අග්නිය කියලා කියන්නේ අපේ පරිවෘත්තියට අදාළව තිබෙන සංකල්පයක්. අග්නිය විසම වීම, එහෙම නැත්නම් තීක්ෂණ වීම, වැඩි වීම, අඩු වීම මෙන්න මේ කියන කාරණාවන් අපේ ශරීරයට බලපාන පරිවෘත්තීය රෝග ඇති කිරීමටත් බලපානවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හරි. ඒත් එක්කම මම කැමති වෛද්‍ය හරේෂ් පැත්තට යමු වන්නේ නැවත වතාවක්. දැන් මේ
අපි කතා බහ කරන්නේ කායික මානසික සහ ආධ්‍යාත්මික සුවයක් ලබන්න ඕනේ අපි නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. ඇත්තටම යහපත් මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම නිරෝගීමත් ජීවිතයකට කොයිතරම්නම් දුරට මේ දේවල් බලපාම් ඇති කරනවාද? ඔව් මහර්ග හරි වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඩොක්ටර් තේනවර්ත විස්තර කළා මේ කොහොමද මේ අග්නිය මේ කාරණා සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මම මෙහෙම පොඩි උදාහරණයක්ම කියන්නම්. වර්තමානයේ සාමාන්‍යයෙන් ප්‍රතිකාර ගන්න රෝගීන් බැලුවොත් එහෙම වර්තමානයේ අපි බොහෝ රෝගීන් පරීක්ෂා කරගෙන යනකොට මේ වර්තමානයේ මට තියෙන අත්දැකීම් තමයි මේ අධිරුධිර පීඩනය හයිපර්ටෙන්ෂන් කියන්නේ ප්‍රෙෂර් කඩලා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මහරක දැන් ඒ වගේ තත්ත්වයක් අපිට දැනගන්න හම්බෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40 50 60 වගේනේ. නමුත් පසුගිය වසර තුල මට පමණ කම්බලා තියෙන බොහෝ රෝගීන් අවුරුදු 25යි 28යි 30යි මේ වයස කට්ටිය අධිරුධිර පීඩනයේ බෙහෙත් ගන්නවා. ඒ වගේම අවුරුදු 17 අවුරුදු 20 25 කට්ටිය කොලෙස්ටරෝල් රිපෝට් අරගෙන එනවා හයිපර් කොලෙස්ටරෝල්. ඒ වගේම බොහෝ රෝගීන් හම්බෙලා තියෙනවා. එකක් තමයි දියවැඩියාව. අපි කියනවා type 2 diabetes mellitus කියලා. දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඉස්සර සාමාන්‍යයෙන් හැදෙන්නේ අවුරුදු 50න් පස්සේ. දැන් අපිට බොහෝ රෝගීන් හම්බෙනවා අවුරුදු 25 30 වගේ කාල වයසවලත් ඒ කට්ටිය බොහෝ රෝග වලින් පෙළෙනවා. එතකොට බලන්නට අපි කාරණා හොයාගෙන විශේෂයෙන්ම මේ දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වගේ අපි කියනවා මේ බෝ නොවන රෝග ගැන අපි කාලාන්තරයෙන් පරීක්ෂා කරගෙන ගියා මොකක්ද මේවට හේතු කියලා. විශේෂයෙන්ම ළමා දියවැඩියාව වගේ තත්ත්ව ගොඩක් අපිට අධ්‍යයනය කළා මොනවද මේවට හේතු කියලා හොයාගෙන ගියා. අපිට හවුපෙච්ච එකක් තමයි අපි මේ අයගේ මනස ලෙඩවීම නිසා කයට මේව බලපානවා. කය ලෙඩවීම මනසට බලපානවා. එතකොට මෙන්න මේ මනස ලෙඩවීම කියන එක බලපාන යනකොට අපිට හේතු එකක් තමයි මේ තනි කරම තරඟකාරී මානසිකත්වයක තමයි ළමයි ඉන්නේ. සම්මුලින්ම ශිෂ්‍යත්වයේ ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලෙත් දැඩි තරඟකාරී මානසිකත්වයක ඉන්නේ. ඇත්තට මේ ළමයින්ගේ මනස තුල හැම වෙලාවෙම පාඩම් කරන්න ඕනේ මේක කරන්න ඕනේ අරක් කරන්න ඕනේ දැඩි ප්‍රෙෂර් එකක ඉන්නේ. එතකොට දෙමාපියෝ සමහර වෙලාවට දැඩි ලෙස පීඩන කෙල්ල කරන ස්වභාවයක් අපි දැකලා තියෙනවා. එතකොට කියනවා අරයාට මෙච්චර ලකුණු තියෙනවා අරයාට ඉංග්‍රීසි වලට මෙච්චරක් තියෙනවා අයියෝට ගන්න බැරි. අරයා මේ වෙලාව ආදි වශයෙන් දෙමාපියොත් පීඩන කෙල්ල කරනවා. සමාජයෙන් එල්ල වෙන පීඩනය සහ වටපිටාවෙන් එල්ලෙන සියලු පීඩනත් එක්ක ඒ ළමයි ගොඩාක් දැඩි පීඩනයක ඉන්නේ. මේ ළමයි තරුණ වයසට එනකොට ඒ ළමයි අර කියපු රෝගාබාධ වලින් පෙළෙන එක නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා ඊටාම සෝචනීය තත්ත්වයක්. ඒ වගේ මේ ළමයිගේ තරුණ කාලය ඇතුළේ යම් ප්‍රශ්න ගැටලු ඔක්කොමත් එක්ක පුදුමාකාර පීඩනයකින් ඉන්නේ. විශේෂයෙන්ම රැකියාව වලට ගියාට පස්සේ රැකියා ස්ථානයේ ගැටලුත් එක්ක දැඩි මානසික ආතතියකින් ඉන්නේ. මේ මානසික ආතතිය විශේෂයෙන්ම මේ රුධිර පීඩන වගේ ඒවාට මානසික ආතතිය බලපානවා කියලා පර්යේෂණ ගණනාවකින්ම තහවුරු වෙලා තියෙනවා. එතකොට භයානකම තියෙන මේ ආකාරයට ස්ට්‍රෙස් එක තියෙනවා. මේ නිසා හයිපර්ටෙන්ෂන්, දියවැඩියාව, ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ආදී රෝග ගණනාවක් ඇති වෙනවා. ඒ වගේම කාලාන්තරයක් තිස්සේ මෙනිසේ මානසික පීඩනයේ පැවතීම, ඒ වගේම ස්ට්‍රෙස් කියන තත්ත්වයේ පැවතීම නිසා පිළිකා වගේ රෝග ඇති වෙන්න බව හේතු වෙනකල් හොයාගෙන තියෙනවා. පැහැදිලිවම පර්යේෂණ හොයාගෙන තියෙනවා. පිළිකාව සහ මානසික පීඩන ස්ට්‍රෙස් එක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් වර්තමානයේක ඔප්පු වෙනවනේ. පිළිකාව කොච්චර වර්තමානයේ තියෙන බෝ වෙන මට්ටමට වෙලා තියෙනක වර්තමාන හොඳටම පැහැදිලි වෙනවා මේක තියෙන. ඒ නිසා අපි මට මෙතන කියන්න අවශ්‍ය වෙන්නේ මනස නිරෝගී පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට අපේ ආයුර්වේද නිර්වචනය තුල ඩොක්ටර් තේනවර විස්තර කළා දෝෂ ධාතු කියන සංකල්පය. සමදෝෂ සමාක්ෂණික සමධාතු මලක්‍රියා මෙන්න මේ ටික විස්තර කළා. වැදගත්ම කොටස ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රිය මන. මම මුලදී මතක් කරා මනස ගැන අපි දන්නවා. මේ ආධ්‍යාත්මය ගැන ආයුර්වේදයේ කතා කරනවා. හොඳ ආධ්‍යාත්මයක් පැවතීම ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන මනස ලෙඩ වෙන්නේ නැතුව තබාගෙන යන්න. මේ මනස ලෙඩ වෙන්නේ නැතුව තබාගෙන යන්න කොහොමද අපි ආයුර්වේද විස්තර කරනවා සත්ව මනසක් පවත්වාගෙන යන්න කියලා. ඊටාම ඉහළ ක්වොලිටිස්, ඊටාම හොඳ ගුණාංග තියෙන මනසක් පවත්වාගෙන යන්නට කියලා. ඉතින් එතකොට අපිට පේනවා දැන් ලෝකේ බොහෝ දෙනෙක් අපිට සමහරලාවට විදේශීය කට්ටිය සාකච්ඡා කරලා අපෙන් අහනවා loving kindness meditation ගැන. මේ loving kindness meditation කියලා කියන්නේ මෛත්‍රී භාවනාව ගැන. ඊළඟට mindfulness breathing ආනාපානසති භාවනාව ගැන. ඒ කට්ටිය අපෙන් කතා කරලා අහනවා මේව කරන්න කොහොමද කියලා. පොත් ලියලා තියෙනවා.
අපෙන් සාකච්ඡා කරන මේවා කරන්න කොහොමද කියලා. ඇයි ඒ ඔක්කොම මානසික පීඩනයට ලක් වෙනවා. ඒවල පීඩනයට ලක් වෙලාකට උත්තර හොයාගෙන එනවා. බොහෝ වෛද්‍ය ක්‍රමයක අධ්‍යයනය කරගෙන යනවා. නමුත් ඒගොල්ලන්ට පේන එකක් තමයි මොන දේ හොයාගෙන ගියත් විසඳුම තියෙන්නේ මේ දේ තුල. අපිට નિરાයාසයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් එතකොට අපි මනස ලෙඩරවි තබා ගැනීම කොච්චර වැදගත්ද කියලා ඔබට පේනවා. දැන් මට කියන්න මහරග නිකන් කල්පනා කරලා බලන්නකෝ මේ අත මෙතන මොකක් හරි තුවාලනවා කියලා. මේ තුවාලයේද ගොඩාක් රිදෙන්නේ මනස ලෙඩුණොත්ද? මොකක් ඒක න කවුරු හරි කෙනෙක් තමන් ප්‍රිය කරන කෙනෙක් තමන්ව දාලා යනවා. අප්‍රිය කෙනෙක් එක්ක ඉන්න වෙනවා. තමන් ගොඩාක් ප්‍රිය කරන කෙනෙක් මේ ජීවිතේ නැති වෙනවා. දැන් අපි ධර්මයේ තුල විස්තර කරනවනේ ප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය දුක්ඛෝ කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීමක් දුකක්, අප්‍රිය පුද්ගලයන් සමග ඉන්න වීමක් දුකක්. අපි කෙනෙක්ගේ මිය යාම පැත්තක තියන්නකෝ. අපි ආදරය කරන කෙනෙක් අපෙන් මේ දුරසලා ගියොත් එහෙම එයාව දකින්න හම්බුනේ නැත්නම් එහෙම අපි මොකද වෙන්නේ? මානසිකව ලෙඩ වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ කොරෝනා වසංගතය තිබිච්ච කාලේ අපි දන්න කෙනෙක් ඉතාලියේ ඉඳලා අපිට සාකච්ඡා කතා කළා. ඒ කෙනා කතා කරනකොට මේ ඒ කෙනා මං හිතා සතියක් විතර කාලයක් ගොඩාක් ආහාර පාන එමත් අරගෙන නැහැ. මොකද හේතුව එයා මට කියප එකක් තමයි දරුවෝ ඔක්කොම ඉන්නේ ලංකාවේ. කන්නත් බෑ බොන්නත් බෑ කොරෝනා වසංගතේ තමන් ඉන්න ප්‍රදේශෙම ඇවිල්ලා තියෙන්නේ. කන්නත් බෑ බොන්නත් බෑ කන්න බඩගින්නකුත් නැහැ බොන්න අවශ්‍යකුත් නැහැ කියලා. ඒ මනුස්ස සතියක් විතර කෑවේ නැහැ කියලා මනුස්සයා හොඳට ඉන්නවා. හොඳට කතා බහ කරනවා. ෆිසිකල් එනර්ජි හොඳට තියෙනවා. ඒ මනුස්සයා මනසෙන් රැඩිලා නිසා ශරීරයට ආහාර අවශ්‍ය වෙන්නේත් නැහැ. දැන් අපි ඇත්තටම මනසින් වටලා දුකෙන් ඉන්න වෙලාව කන්න පුළුවන්ද? දැන් කවුරු කෙනෙක් අපිට දුකෙන් චිත්ත පීඩාවෙන් ඉන්න වෙලාවට අපිට හොඳට කන්න පුළුවන්ද? කන්න බොන්න බෑනේ. එන්නේ ඒ වගේ එතකොට කයේ නිරෝගීතාවයට වඩා මනස නිරෝගීව පවත්වා ගැනීම කොච්චර වැදගත්ද කියලා අපිට පෙවුණා. ඉතින් ඒ කට්ටිය කියප එකක් තමයි ඒගොල්ලන්ට සංකල්පයක් නෑ. දැන් අපි දන්න පිරිසක් ඇමරිකාවේ ඉඳලා අපිත් එක්ක සාකච්ඡා කළා. ඒගොල්ලෝ කියප එකක් තමයි අපේ ලංකාවේ ඉන්න කට්ටිය. ඒගොල්ලෝ කිව්වා අපි නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතලා හිත හදා ගන්නවා. අනේ මේ හැමදේම අනිත්‍යයිනේ දුකයිනේ කියලා හොඳට ලෝකෙ හොඳට තිබුණා. එකපාරට වසංගතාව ලෝකෙ හැමෝම අසරණ වුණා. ඉහළ පන්ති ඉඳලා කුලී වැඩ කරන මිනිස්සුයෙක් ඉඳලා බිලියනපති කෝටිපතිය දක්වා සියලු දෙනාටම ගෙදර නිරෝධායන වෙලා ඉන්න උනා. හැමෝම එක්තැන් වුණා. නමුත් අපි බුද්ධ ආගම ඉගෙනගෙන තියෙනවා. අපි බෞද්ධ. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවා. මේක තමන් වශයෙන් පවතන්න බැරි දන්නවා. මේ දේ නිසා අපි හිත හදාගත්තා අපිට පීඩනයක් නැහැ කියලා. මේ අයට කියප එකක් තමයි ඒ ඇමරිකාවේ පවා ඒ බොහෝ ධනවත් කට්ටිය මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතුව ගෙදරින් එළියට බහින්න විදියක් නැහැ. වුණේ මොකද්ද කියලා බලන්න පුළුවන් විශාල පිරිසක් ස්ට්‍රෙස් එකෙන් මානසික පීඩනයට ලක් වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් ඇන්සයිටි ડિප්‍රෙෂන් කියන තත්ත්වවලින් පෙළෙනවා කියලා. හිත හදාගන්න ක්‍රමයක් නැහැනේ. දැන් මහරක වාරුණා මකර ප්‍රශ්නයක් ඇතුනොත් ඒ මනික අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතලා පොඩි සහනයක් ලබා ගන්න පුළුවන් නේ. මේ හැමදේම වෙනස් වෙන ස්වභාවය තියෙනවා කියලා. පුද්ගලයෙක් හිටියා එයා දැන් වෙනස් වුණා. අම්මා හොඳින් හිටියා දැන් ලෙඩ වුණා. අම්මා හිටියා මැරුණා. වෙනස් වෙන ස්වභාවය තියෙනෝනේ. මේකනේ ධර්මතාවය කියලා අපිට හිත හදාගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ ගොඩාක් බටහිර ජාතකයේ පිරිස අයට ඒ හිත හදාගන්න ක්‍රමයක් ෆිලොසොෆි එකක් දර්ශනයක් නැහැ. ඒ බොහෝ දෙනා දැන් නැවත ක්‍රමක්‍රමයෙන් මේ පැත්තට ආයුර්වේද වේදකමට මේ ධර්මයේ පැත්තට බුද්ධ ආගම වෙළඳ ගනිමින් පවතින ස්වභාවයක් තියෙනවා. අපේ පැත්තට හැල්ල බැලුවොත් එහෙම අපිට කොච්චර ක්‍රම තියෙනවද මේ හිත හදාගන්න. විශේෂයෙන් මේක බලන බෞද්ධ විශාල පිරිසක් ඉන්නවා. බෞද්ධයන්ට ධර්මයේ තුලින් හිත හදාගන්න මනස නිරෝගී පවතින කොච්චර පිටවාලක් දෙනවද? ආයුර්වේදයේ තුරුණු සත්ව මනසට අපි ප්‍රතිකාර කරන ආකාර තියෙනවා. මනස ලෙඩුණාට පස්සේ අපි හොඳ ප්‍රතිකාර තියෙනවා. මනස නිරෝගීව පවත්වා ගන්න කොහොමද කියලා අපේ පැහැදිලිවම විස්තර කරලා තියෙනවා. විශේෂයෙන් මේ කොරෝනා කාලේ එහෙම අපේ ගොඩක් අහප එකක් තමයි ප්‍රතිශක්තිකරණ ඉහළ දන්වා ගන්න කොහොමද කියලා. අපි ගොඩාක් පර්යේෂණ කළා. ඒ පර්යේෂණකට අපිට හවුවෙච්ච එක තමයි ප්‍රතිශක්තිකරණයට බලපාන ප්‍රධානම සාධකය මනස. ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, තණ්හා ආදී මානසික භාවයන්ගෙන් හිටියොත් එයාගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. දැන් ගොඩාක් අපි කොරෝනා වගේ වසංගතනකොට මිනිස්සු බය වෙනවනේ. ඒ බය වීම නිසා තවත් වෙන්නේ මොකද්ද? තවත් ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. ඒ නිසා මනස ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, තණ්හා ආදීන් තොරව මනස ඊටාම පවිත්‍රව කෙනට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ කෙනාට ඊටාම ඉහළ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා කියලා බටහිර පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. අපි කොට පිළිගන්නේ නැහැනේ. පොතේ තිබ්බට පිළිගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේකවත් පිළිගන්නේ නැහැ. බටහිර සුද්ධ පරීක්ෂණ කරලා ලෙවනවා. යමෙක්ගේ මනස ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, තණ්හා වලින් තොරයි නම් එයාට හොඳ මනසක් තියෙනවා නම් එයාගේ ප්‍රතිශක්තිකරණ මේ ඊටාම ශක්තිමත් කියලා.
දැන් සුද්දෝ අපිට මේ පර්යේෂණ කරලා එවනවා. දැන් ඒ ජාත්‍යන්තරයෙන් කිව්වම තමයි අපි පිළිගන්නේ. ඔව් ඒ රිසර්ච් පේපර්ස් කිව්වට පස්සේ පිළිගන්නවා. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ ආරාධනා කරනවා ඔබ හැම වෙලාවෙම ඔබේ කයට ප්‍රතිකාර ගන්න උත්සාහ කරනවා. අපි දැක්කා මේ වසංගතයේ වෙලාවේ පෝලින් තිබුණ සුපුස්සිටි වල තිබුණා අනිත් පෝලින් තිබුණ ෆාමසි වල. බෙහෙත් ගන්න. ඒකෝට අපිට තේරුණා කොච්චර අපි අසරණ වෙලා තියෙනවද කියලා. මාර්ග හිතන්න මීට වඩා ලොකු වසංගතයක් ආවොත් එහෙම ලෝකෙන් එන බෙහෙත් ටික අපිට නැති වෙනවනේ. මේ වසංගතෙදි එහෙම වුන්නේ නැහැ. නමුත් අනාගතේ ලොකු වසංගත ඇවිල්ලා ලෝකයෙන් අපි ලංකාවට විශාල වශයෙන් බෙහෙත් දෙන ඉන්දියාවේ රටවලදී ඒ බෙහෙත් දෙන එක නැවතුනොත් එහෙම මේ මිනිස්සු මැරෙන්නේ එවකට තියෙන වසංගතයට අමතරව බෙහෙත් නැති නිසා ප්‍රෙෂර් ඩයබටික් කොලෙස්ටරෝල් වැඩි වෙලා මැරිලා යන්න පුළුවන්. එහෙනම් හරි වැදගත් මේ පෙති මත ගුලිකල්ක හරි අපේ තියෙන වෙදකම් මත ආයුර්වේදයේ හෝ ඒ තියෙන වෙදකම් මත හරි එහෙම නැත්නම් බටහිර හෝ වෙන මොකක් හරි වෙදකම තියෙන ඒ දෙන ප්‍රතිකාර පද්ධති මල යැපිලා ඒ මතම යැපිලා ගත කරන ජීවිතෙන් අයින් වෙලා අපි අපේ මනස ගැන හොයන්න පටන් ගන්න ඕනේ. අපි නිරෝගී වෙන්නේ කොහොමද? මේ ලෙඩ බෙහෙත් බොන එක ටික අපි නවත්තලා දාලා අපි කොහොමද නිරෝගීව වෙන්නේ කියලා කල්පනා කරන්නට ඕනේ. මේ කියන්නේ දැන්ට බෙහෙත් බොන කට්ටිය බෙහෙත් නවත්තන්න ඕනේ කියන එක නෙමෙයි. අපි කල්පනා කරන අපි ලෙඩ වුණේ ඇයි? එහෙනම් මේ ලෙඩ වෙන්න මනස ගොඩක් බලපෑව නිසා මනස නිරෝගීව පවත්වා ගත්තොත් එම අපිට මේ කය හොඳින් පවත්වා ගන්න උදාහරණයක් ගත්තොත් හොඳ මනසක් පැවතුනොත් එම දැන්ට බොන බෙහෙත් වල මේ අපි කියන මාත්‍රා අඩු කරන්න වෙන්න පුළුවන්. මාත්‍රාව ඩෝසේජ් එක පව අඩු කරන්න වෙන්න පුළුවන් යාගේ මනස පැවතුනොත් එහෙම. කොච්චර හොඳයිද? උදේට දවල්ට රැයට පෙති බොන කෙනා දවසක පෙත්තක් නම් බොන්නේ. යාට ලොකු සැහැල්ලුවක් නේ, ඒක යහපතක් නේ, පහසුවක් නේ. ඉතින් ඒ නිසා මනස කොච්චර නිරෝගීතාවයට වැදගත් වෙනවද කියන එක මනවට ඔප්පු වෙනවා. ඔප්පු වෙලා තිබෙනවා. ඉතින් අර කියපු කාරණාවට තවත් දෙයක් එකතු කරන්නම්. මොකද කියනවා නම් දැන් අපි නැවත වතාවක් අපේ තියෙන දේවල් ගැන කතා බහ කරනවා. වෛද්‍යතුමනි, දැන් පෙරුම් කායන් ගැන අපි බොහෝ දේවල් කතා කරන්නේ. මේ කොරෝනා කාලේදී සමහර කට මේ මොකක්ද මේ පෙරුම් කායන් කියන එකවත් දන්නේ නැහැ. හැබැයි අර යම්කිසි විදිහක මිනිසුන්ගේ තියෙන විශ්වාසයක් නිසා තකොද පෙරුම් කායන් පෝලිම් වල ඉන්නවත් අපි දකින්න හම්බුණා. ඉතින් මෙන්න මෙවැනි සමාජ රටාවක් අපිට තියෙන බුද්ධිමත්ව හිතන්න ඔබ කරන දේ හරිද කියලා හිතන්න. අපි මේ කියනවාට නෙවෙයි. ඔබ මනසින් හිතලා ඔබ ක්‍රියා කරන්න එන්න. එතකොට ඔබට මේ දේවල් මේ කියනට වඩා හොඳින් වැටහෙවි කියලා අපි විශ්වාස කරනවා. මම කැමති වෛද්‍ය තෙනුවර පැත්තට හැරෙන්න. ඒ තමයි මේ ආයුර්වේදය තුළ ප්‍රතිශක්තිකරණය හා ප්‍රතිශක්තිය ගැන අපි කතා කරනවා. ඒ ගැන ටිකක් විස්තර කළ යුතුයි කියලා හිතුණා. මම කැමති ඒ ගැන කතා කරන්න. ඔව් දැන් ප්‍රතිශක්තිය කියන මාතෘකාවට එන්න කලින් මාර්ග මම පොඩි දෙයක් මේ තව කාරණාවක් මම කියලා මේ එතනට එන්නම්. එකක් තමයි මේ දැන් හරේෂත්ගේ අතිනුත් ඒ කතන්දර ටික කියවුණා. ඒක තමයි මේ මානසික සෞඛ්‍යය හා කායික සෞඛ්‍යය අතර තියෙන සම්බන්ධයට මම පොඩි කරුණු කීපයක් එකතු කරන්නම්. එතකොට දැන් මේ මනසේ ප්‍රධාන වශයෙන්ම කායික දෝෂ ටිකක් නෙමේ වාත පිත්ත කප කියන්නේ. ඒ වගේම මේ මනසේ ඇතිවෙන මනසට වෙන්න පුළුවන් දෝෂයන් එහෙම නැත්නම් මනසේ පවතින ස්වභාවයන් විස්තර කරන සංකල්ප තුනක් ආයුර්වේදය තුල විස්තර කරනවා. ඒක තමයි මේ සත්ව, රජස් සහ තමස් කියන එක. ඒතකොට යමෙක්ගේ මනස සාත්වික ගුණ වලින් 99 නම් අන්න ඔහු අර නිරෝගී මට්ටම. ඒ කියන්නේ ප්‍රසන්න වූ මනසට යන්නේ ඔහුගේ සාත්වික ගුණ අධික නම්. එතකොට ඔහුගේ රාජසික සහ තාමසික, රජස් සහ තමස් කියන සංකල්ප ටික වැඩි නම් එතකොට ඔහු නිරෝගී පුද්ගලයෙක් වන්නේ නැහැ. එතකොට මෙන්න මේ කියන කාරණා නිසා තව එක දෙයක් මම කියන්න. ආයුර්වේදය තුල විස්තර කරනවා කායික නිදාන. කායික රෝගයක් ඇති වෙන්න පුළුවන් නිදාන වලින් කායික රෝග ඇති වෙනවා. උදාහරණයක් විදිහට ඔබ තෙල් සහිත ආහාර වැඩිපුර ගත්තොත් ඔබ ස්ථූලතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික නිදාන කාරණා නිසා මානසික රෝග ඇති වෙනවා. ක්‍රෝධය, බය, ඊර්ෂ්‍යාව වගේ ඒවා නිසා සාංකාව, විෂාදය ඔන්න වගේ මානසික රෝග වලට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කායික නිදාන නිසා මානසික රෝගත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික නිදාන නිසා කායික රෝගත් ඇති වෙන්න පුළුවන්. දැන් සමහර කායික රෝග ආයුර්වේදය තුල විස්තර කරනවා ඒවා නම් කරලා තියෙන්නේ මේ මානසික භාවයක් පදනම් කරගෙන. උදාහරණයක් විදිහට අතිසාරය කියන රෝගය ගත්තොත් එimhe අතිසාරයේ ප්‍රභේද දෙකක් අපිට හමු වෙනවා. බය ජාතිසාරය, ශෝක ජාතිසාරය. ඔබ වැඩිපුර බය වුණොත් ඔබට අතිසාරය හැදෙන්න පුළුවන්. ඔබ වැඩිපුර ශෝකයටපත් වුණොත් ඒ කරණ කොටගෙන ශෝක ජාතිසාරය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ජොරය කියන්නේ අපේ ආයුර්වේදයේ සංකල්ප තුල අපිට හමු වෙන උණ රෝග. උණ රෝග විස්තර කරලා තිනවා කාම ජොරය. යමෙක් කාමයෙන් අධික භාවයටපත් වුණොත් ඔහුට කාම ජොරය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඔහුට ශෝක ජොරය ඇති වෙන්න පුළුවන්. ශෝකය නිසාම යම් අයෙක්ට උණ රෝගය වැළඳෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට පැහැදිලිවම විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඔබ ඇහුවේ මගෙන් මොකද්ද මේ ප්‍රතිශක්තිය කියලා කියන්නේ? මොකද මේ දවස්වල ඉතා විශාල මාතෘකාවක් වුණානේ මේ ප්‍රතිශක්තිය කියන එක. එතකොට ප්‍රතිශක්තිය කියන සංකල්පය ආයුර්වේදය තුල විස්තර කරලා තියෙනවා. නමුත් මේ ප්‍රතිශක්තිය කියන වචනේ එන්නේ නැහැ.
එතකොට මේ ප්‍රතිශක්තිය කියන්නේ අපි මේ ඉමියුනිටි කියන වචනයට අපි දුන්න වචනයක්නේ. ඒකේ තේරුම නැවත ශක්තිය ලබා දීම කියන අදහස තමයි. එතකොට ඒ සංකල්ප රාමුව තුල අපට ආයුර්වේදය තුල හමු වෙනවා එක්තරා සංකල්පයක්. මේකට අපි කියනවා මේ ඕජස කියලා. එහෙම නැත්නම් මේකට අර වචනයක් දෙනවා අර ශක්තිය වගේම මේකට ආයුර්වේදය තුල කියනවා බල කියලා. බලය, පවර් එක. එතකොට මෙන්න මේ ඕජස, මේ බලය අපේ ශරීරය අර කතා කරපු දෝෂ ධාතු අග්නි ඒ සියල්ලත් එක්කම බලපාන. මොකද එහෙම කියන්නේ කප දෝෂයේ පවතින සම මට්ටමම ඕජස විදියට හඳුන්වනවා. හැබැයි ඉන් එහාට ගිය සංකල්පයක් මේ ඕජස තුල විස්තර කරලා තියෙනවා. යමෙකුගේ ඕජස නිසි ප්‍රමාණයෙන් නිසි පරිදි පවතිනවා නම් ඔහුගේ ප්‍රතිශක්තිය නැත්නම් ඔහු රෝගවලට ලක්වීමේ හැකියාව අඩු කරනවා කියන එක කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉමුනිටි එකම තමයි. එහෙනම් අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න ඕනේ මේ ඕජසර බලපාන කාරණා මොනවාද? ඕජසේ වර්ධනයට, ප්‍රවර්ධනයට, පැවැත්මට. එතකොට ඕජසේ ප්‍රවර්ධනයට නැත්නම් මේ ප්‍රතිශක්තිය ප්‍රවර්ධනයට අනිවාර්යයෙන්ම මානසික මට්ටම ඉතා විශිෂ්ට අයුරින් බලපානවා. ඒකට මම කියන්නේ අර මානසික භාවයන්. මනස ලෙඩ කරන්න පුළුවන් භාවයන්. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව, බය, ශෝකය මෙන්න මේ කියන කාරණාවන් නිසා ඕජසට හානි වෙන්න පුළුවන්. එහෙනම් ඕජසට හානි වෙනවා කියන්නේ මොකක්ද? ප්‍රතිශක්තිය අඩු වෙනවා. දෙවෙනි කාරණාව අග්නිය යහපත් මට්ටමේ පවතින්න ඕනේ. ඒතකොට කපදෝෂය සම මට්ටමේ පවතින්න නම් සම අග්නියක් තියෙන්න ඕනේ. කපදෝෂය වැඩි වුණොත් මන්දාග්නියක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණාවන් වලින් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම අප ගන්නා ආහාර රටාව. එතකොට දැන් මේ ආහාර රටාව ආහාර වලට සුවිශේෂී තැනක් මෙතෙන්දි හමු වෙනවනේ. හිමි වෙනවනේ. එතකොට අප ගන්නා ආහාර. එතකොට අපි මේක ආයුර්වේදය තුළ විස්තර කරන්නේ හිතකර ආහාර සහ අහිතකර ආහාර. හිත ආහාර අහිත ආහාර කියලා තමයි කියන්නේ. wholesome food unwholesome food කියලා මේක අපිට ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපේ ශරීරයට හිතකර නොවන ආහාරයක් ගත්තොත් අපේ ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයට හිතකර ආහාරයක් ගත්තොත් අපි කියනවා එතකොට මේ ප්‍රතිශක්තිය ඉහළ යනවා කියලා. දැන් මොකද ඒ වගේ ආහාර කීපයක් මේ දිනවල කරලියට පැමිණියා. උදාහරණයක් විදිහට ඔය විටමින් C බහුලව අඩංගු ආහාර. උදාහරණයක් විදිහට ඔය පැංගිරි කුලයේ පළතුරු වර්ග, දෙලුම් ඒවා හැම මිනිස්සු කන්න පටන් ගත්තානේ. එතකොට ඊට අමතරව ඔය සෙලීනියම් වගේ ශුද්‍ර පෝෂක අඩංගු ආහාර ගත්තාම මේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියන කාරණාව. ඒතර උදාහරණයක් විදිහට ඔය සෙලීනියම් එහෙම වැඩිපුර තියෙන පළතුරු තමයි ඔය දෙලුම් වගේ ඒවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ආහාර ගත්තොත් හාල් මැස්සෝල එහෙම සෙලීනියම් වැඩිපුර තියෙනවා. ඒතර මේ ආහාර ගත්තොත් ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියන කාරණාව. ඊළඟට වැදගත්ම කාරණාව තමයි නිින්ද. එතකොට යහපත් නිින්දක් ඒ කියන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයටම ආයුර්වේදය තුළ නිින්ද පිළිබඳව ඉතා විශාල පරාසයකින් විස්තර කරලා තියෙනවා. එතකොට දැන් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේ කොරෝනා වසංගතයත් එක්ක ඔවුන්ගේ එළිදක්වපු ඒ වැඩසටහන් වලදී කිව්වා පැය 6-7ක අඛණ්ඩ නිින්දක් ලබා ගන්න. එතකොට මේ අඛණ්ඩ නිින්දක් ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා කිව්වේ 2020 නෙමෙයි මහර්ගා. ආයුර්වේදය තුළ මේක ග්‍රන්ථකරණය වුණේ අවුරුදු 3000කට කලින්. නමුත් මේ සංකල්ප බිහි වෙන්නේ අවුරුදු 5000කට කලින්. එතකොට මෙන්න මේ කියන කාලරහමුවලදී තමයි කිව්වේ නිින්ද අපේ ශරීරයට ඉතා අවශ්‍ය අංගයක්. ඒ කියන්නේ යහපත් නිින්දක් ලබා ගන්න. නිින්ද බාධාවක් කරගන්න එපා. එතකොට ඔය වේගධාරණය කියලා සංකල්පයක් ආයුර්වේදය තුළ විස්තර කරනවා අපිට ඉදිරි දවසේ කතා කරන්න පුළුවන්. ඒ අධ්‍යයන වල පැහැදිලිව කියනවා. නිින්ද කියන්නේ දරා නොගත යුතු වේගයක්. ඒ කියන්නේ නිින්ද ආවොත් ඔබ නිින්ද ලබා ගන්න. එහෙනම් නිින්ද ලබා නොලැබීමෙන් මොකද්ද වෙන්නේ? එකක් අපේ මුළු එදාට ටිකක් අමාරුවෙන් අපිට නිදා ගන්න බැරි වුණොත් එතකොට ඒකේ පසු කාලින වෙන බලපෑමක් තමයි මේ ප්‍රතිශක්තිය අඩු වීම. එතකොට මං කියපු කාරණා. එතකොට ආයුර්වේදය තුළ ප්‍රතිශක්තිය විස්තර කරලා තියෙනවද? ඔව්. ඒ ප්‍රතිශක්තිය තමයි මේ ඕජස එහෙම නැත්නම් බලය කියලා කියන්නේ. එහෙනම් මේ ඕජසට බලපාන සාධක ටිකක් මම කිව්වා ආහාර, නිින්ද. එතකොට මෙන්න මේ වගේ කාරණා ටිකක් නිසා. එතකොට මෙන්න මේ කියන කාරණා අපි හරි හැටියට අවබෝධ කරගෙන කටයුතු කළොත් අපේ ශාරීරික ප්‍රතිශක්තිය ඉබේම ඉහළ යනවා. හරි අපිට ලැබී තිබෙන කාල වේලාව සීක්‍රයෙන් ගලාගෙන යන නිසා අවසන් විනාඩි කිහිපය තුලයි වෛද්‍යතුමනි අපි ඉන්නේ ඉක්මනින්ම පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා අපිට ලැබී තිබෙන කාලයත් එක්ක. විශේෂයෙන් මේ කාලේදී කොත්තමල්ලි වෙනිවැල් අපි කතා බහ කරනවා සහ බොහෝ දෙනෙක් ඔන්න දැන් ඒකට හුරු වෙලා තියෙනවා. හරිම මේ සාධනීය කාරණාවක් බොහොම සුබවාදී කාරණාවක් විදිහට සඳහන් කරලා. ඇත්තටම කොත්තමල්ලි වල වෙනිවැල් වල මේ මොනවද තියෙන ගුණයන්? මාර්ග ඉතාමද ප්‍රශ්නයක් වර්තමානයේ බොහෝ දෙනෙක් කතා කරන ප්‍රශ්නයක් කොත්තමල් හොයාගන්නත් නැතුව තිබුණ කාලයක් මේ හැමතැනම. ඉතින් හේතුව මේකත් අපේ තිබිච්ච එකක්. අපිට උණහැම්බිරිසාවක් හදුනට පස්සේ අපි පෙතිකිලපු જાතියක් නෙමෙයි. උණහැම්බිරිසාව කාවට පස්සේ කොත්තමල් ඩෙක් කවල බෙදලා ඉඟුරු කෑල්ලත් අල්ලලා දාලා බිව්වා. ඒකෙන් හැම්බිරිසාව
හොටු දිලන කාලේ ගතිය ඔක්කොම අඩු අපි වෙලා ගියා. කවදාත් ඒ වගේ රෝගයකට වෛද්‍යවරයෙක් ගිහලා මුණ ගැහෙන්නේ නැහැ. දැන් ගියේ නෑ. දැන් හොටු දියර ගලන්න පටන් ගන්නකොටම වෛද්‍යවරයෙක් ගන්න හම්බෙන්න යනවා. ඉතින් මොකද වෙලා තින්නේ ඒකම හේතු වෙනවා විශාල වශයෙන් පෙති බීලා මොකද වෙලා තින්නේ ප්‍රතිශක්තිය කරන අඩු වෙන හේතු වෙලා තියෙනවා. දැන් වලතුන් පරීක්ෂණ හොයාගෙන තියෙනවා යම්කිසි ඖෂධයක් අපි වැඩියම භාවිතා කරන වේදනාවක් එම ආවට පස්සේ භාවිතා කරන ඖෂධය නිසි මාත්‍රාවෙන් ගැනීමම හෙපටොක්සිසිටි අක්මාවට බලපෑම් කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ කිසිම බෙහෙතක් අවුරුදු 5000 රිසිවරු කියපුවා මේ කිසිම බෙහෙතක් නිසා කවදාවත් වග්ගොන් නරක් වෙන්නත් අක්මාව නරක් වෙන්නත් කිසිම රෝගාබාධයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගැන අපිට වෙනම මාර්ග දවසක් අපිට වෙනම කතා කරන්න පුළුවන්. ඉඟුරු සහ කොත්තමල්ලි වල තියෙන ගුණ ගැන කතා කරන්න පුළුවන්. කොත්තමල්ලි වල ඇත්තටම පිත්තනාශක පිත අඩු කරන ගුණයක් තියෙනවා. නමුත් මේ කබල බෙදලා ගත්තට පස්සේ වාතය සහ කප අඩු කරන ගතියක් තියෙනවා. පුදුමාකාර ගුණයක් තියෙන එකක් විශේෂයෙන්ම මේ කොත්තමල්ලි හොයාගෙන තියෙනවා මේ ප්‍රතිජීවක ගුණ තියෙනවා කියලා. ඒ කියලා කියන්නේ විශේෂයෙන්ම ඇන්ටිබැක්ටීරියල් ගුණ තියෙනවා කියලා. ඉඟුරු වල හොයාගෙන තියෙන විශේෂයෙන්ම ඇන්ටිවයිරල් ගුණ තියෙනවා කියලා. ඒ වගේ මේ දෙකම ප්‍රදාහක තත්ත්ව අඩු කරන ප්‍රතිප්‍රදාහ ගුණ තියෙනවා කියලා. කියන්නේ ඇන්ටි ඉන්ෆර්මේෂන් ගුණ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේ මේ වගේ තියෙනවා කියලා ඉම්යුනි සිස්ටම් එක එන්හෑන්ස් කරන්න. ඉම්යුනි සිස්ටම් ප්‍රතිශක්තිකරණ වැඩි කිරීමේ ගුණ හොයාගෙන තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. විශේෂම කාරණේ මම මතක් කරන්න ඕනේ මේකේ තියෙනවා මේ ලිනලූල් කියලා සංයෝගයක්. මේ ලිනලූල් කියන සංයෝගය ඇන්ටි ඉන්ෆ්ලමේටරි සංයෝගයක්. ඉතින් මේ දෙකේම තියෙන එකක්. ඉතින් මේක හොයාගෙන තියෙනවා ස්මෝක් කරන කට්ටිය විශේෂයෙන් ධූම්පානය බහුලයිනේ. මේ ධූම්පානය බහුලව කරනකොට ඒ අයගේ අක්මාස මේ විශේෂයෙන් පෙනහළු සෛල විනාශ වෙනවා. ලං වල සෙල් ඩැමේජ් වෙනවා. මේ පෙනහළු වලට ලොකු බලපෑමක් තියෙනවා. ඒකෙන් පෙනහළු වල ඉන්ෆ්ලමේෂන් එකක් තියෙනවා නම් ඒ නවත්තන්න ඒ පෙනහළු ඩැමේජ් වෙනවනේ විනාශ වෙනවනේ වැළැක්වීමේ විශාල ගුණයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් අපි දැන් මේවා මීට අවුරුදු 5000කට පරිදි රිසර්ව් කියපුවා. නමුත් ඉතින් අපි දැන් පාවිච්චි කරන මොකද කොරෝනා කාලේ විශාල වශයෙන් මේ ගැන සාකච්ඡාවට කළා. මේවා නැවත බටහිර කට්ටිය පර්යේෂණ කරලා මේ වගේ මේ සංයෝග තියෙනවා ලිනෝල් තියෙනවා මේ සංයෝග තියෙනවා අරවා තියෙනවා ඒ නිසා මේ හොඳයි කියලා ඇන්ටි ඔක්සිඩන්ට් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඉමුනෝ එන්හෑන්ස්මන්ට් කියන ගුණ තියෙනවා කියලා කිව්ව නිසා නැවත බොන්න පටන් ගන්නවා. නමුත් අපිට අපේ ඒ කාලේ පැරණි කට්ටිය ඇන්ටි ඔක්සිඩන්ට් තියෙන නිසාවත් ඇන්ටි ඉන්ෆර්මේෂන් තියෙන නිසාත් මේ ගුණ දැනගෙන නෙමෙයි කිව්වේ. නමුත් මේකේ පුදුමාකාර දැනුමක් ගැමි දැනුමක් ඒ ඇතුළු තිබුණා. දේශීය දැනුම තිබුණා. ඒ කට්ටිය දන්නේ මේකේ තිබු සංයෝගය මොකද්ද කියලා දන්න තුනාට ඒ දෙයින් කළා. මම හැමදාම කියනවා වගේ ලෙඩේ දැනගෙන ලෙඩේ නම දැනගෙන හිටියා කියලා ලඩක් වෙන්නේ නැහැ. ලෙඩේ හොඳ වෙන්න අයියුනයි. යම් කිසි ලෙඩක නමක් දන්නේ නැති වුණත් ඒකෙන් ලෙඩේ හොඳ වෙනවා නම් ඒක වැදගත් වෙන්න ඕනේ. ඒ නිසා අපි වෙන දවසක කොත්තමල්ලි ඉඟුරු ගැන වෙනම විද්වත් සාකච්ඡා ඒ තරම් විස්තර කතා කරන්න පුළුවන්. විශාල වැදගත් ඖෂධයක්. අපි මේ උණට හෙම්බිරිසාර තරන්නේ නෙමෙයි. කොත්තමල්ලි වල සහ ඉඟුරු වල ගුණ ඉඟුරු වලට කියන්නේ මහෞෂධ කියලා. විශ්ව ඖෂධ කියලා කියන්නේ සෑම ලෙඩකටම පාවිච්චි කරන්න පුළුවන් විශ්වට ඖෂධයක්. එහෙමයි විස්තර කරලා තියෙන සංස්කෘතියෙන් ඒ නිසා අපි වෙනම ඉඟුරු ගැන දවසක් කතා කරන්න පුළුවන් කොත්තමල්ලි ගැන දවසක් කතා කරන්න පුළුවන්. අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. අනිවාර්යයෙන් ඔබට අවශ්‍යයි නම් ඔබට බොහෝම අර්ථාන්විත වැඩසටහනකින් මේ දේවල් ලබා දෙන්න අපි කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ. ඉතින් තවත් දවසක මේ කතාවෙම තවත් දිගුවකට යන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද කාල වේලාවත් එක්ක අපිට මේ තියෙන කතා බහේදී ප්‍රශ්න තවත් බොහොමයක් තියෙනවා අසා දැනගන්න ඔබ වෙනුවෙන්. නමුත් කාල වේලාව හරස් වෙන නිසා අපි වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අද දවසේදී තමන්ගේ වටිනා කියන කාලය කැප කරමින් ඔබ වෙනුවෙන් මේ ස්ථානට පැමිණලා ඔබ වෙනුවෙන් ආයුර්වේදය ගැන නැත්නම් හෙළවෙදකම අපිට උපදෙස් ලබා දුන්න වෛද්‍යවරු දෙපළම බොහෝම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී ගෞරව උපාධිධාරීන් දෙපළක් වන මේ වෛද්‍යවරු දෙපළම වෛද්‍ය හරේෂ අරවින්ද පෙරේරා ඒ වගේම වෛද්‍ය චමල් තේනුවර මහත්මීන්ට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් ආයුබෝවන් වේවා. එසේනම් ওই විදිහට වෛද්‍යවරුන්ට සමුදෙන අතරවාරයේදී ඔබට මතක් කර සිටනවා සඳුදා දිනේ තියාගෙන ඉන්න හැමදාමත් නිදහසේ. මොකද කිව්වොත් ඔබේ සෞඛ්‍ය ගැන වෙනදාට වඩා හිතන්න ඕන කාලෙකදී සෞඛ්‍ය ගැන අපි තව දුරටත් කතා බහ කරන්න සඳුදා දවස වෙන් කරනවා. ඒ නිසා ආයුර්වේදය ඔබේ ජීවිතයට කොහොමද ප්‍රයෝගී කරගන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණාව ගැන ලබන සතියේ සඳුදාදී අපි කතා බහ කරන්න සූදානම්. එසේනම් සමගන යන්න මේ බොහෝම ආදරෙන් මතක් කර සිටිනේ එකතු වෙලා ඉන්නේ නිරන්තරයෙන්ම ජයමග ටීවීත් සමගින්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.